පංචශීලයේ සමාදන්වීම සඳහා නමස්කාරය කියන්න තෙවරලා. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි สรณากมนังสังคุนังปานาติปาตาเวรมณีสิกขาปดังสมาธิยามิอดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิ කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මච්චපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේත හොඳයි අද දවසේදී සමිත් මහත්මයා ඇතුළු පවුලේ හැම දෙනාම රේණුකා මහත්මයා විනෝ ඇතුළේ පවුලේ හැම දෙනාම මේ වගේ මේ යාළුවෝ මිත්‍රාදීන් හැම දෙනාම එකතු පහදු කරගෙන අද දවසේදී මේ විහාරස්ථානයට ඇවිදින්න පළමු කොටම ගිලන්පස බුද්ධ පූජාව ලෝතුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේ ඉදිරියේ තැන්පත් කරන්නට යෙදුණ මල් පහන් හදන කුරුහේ හැම දෙයක්ම ඉතින් අද දවසේදී මේ හැම දෙනාම එකතු පහදු වෙලා ඉන්න විහාරස්ථානයට ඇවිදින් මේ හා සම්බන්ධ වෙලා ඉන්න පිරිසත් ඒ වගේම Zoom තාක්ෂණය ඔස්සේ මේ හා සම්බන්ධ වෙලා ඉන්න පිරිසත් මේ හැම දෙනාම අද දවසේදී මේ එකතු පහදු වෙලා ඉන්නේ මේට අවුරුදු දෙකකට පමණ මත්තෙන් මේ පරිලෝක යන්නේ යෙදුණා වූ ශාසිනි පුංචි හේවා පුංචි දියණියගේ ඒ අනුස්මරණ ධර්ම දේශනාව සිද්ධ කරලා ඒ ධර්ම දානයක් දීලා ඒ පුණ්‍ය අනුමෝදනාව පින් ඒ ශාසිත පුංචිවා දින අනුමෝදන් කිරීමේ මුඛ්‍ය පරමාර්ථයෙන් නේතු තමයි අද දවසේදී මේ හැම දෙනාම එකතු පාදු වෙලා ඉන්නේ. ඉතින් ඒ වගේම ඒ අනිත් මේගේ මළගිය ඥාති මිත්‍රාදීන් හැම දෙනාටම පුණ්‍ය අනුමෝදනා සිද්ධ කිරීමේ පරමාර්ථය. ඉතින් අපි පළමු කොටුවේ මේ මම සඳහන් කරන්න යෙදුන ආකාරයට මේ ගිලන්පස බුද්ධ පූජාව ලෝතුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේ ඉදිරියේ තැන්පත් කරන්නට යෙදුණා. ඉතින් අපි මේ සූදානම් වන්නේ ලෝතුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේට මේ ගිලන්පස බුද්ධ පූජාව මල් පහන් හදන කුරු මේ හැම දෙයක්ම පූජා කොට බුද්ධ වන්දනා සිද්ධ කිරීමයි. අපි බුදු පියාණන් වහන්සේගේ නවලාදී බුදු ගුණ සිහිපත් කරමින් ලෝතුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේට තමන්ට හැකි ආකාරයට බුදු පියාණන් වහන්සේ ගුණ හිතේ දරා ගැනීමෙන් මෙනෙහි කරමින් මාත් සමග මේක අත සත්‍යයනා කරගෙන අපි
බුද්ධ වන්දනාව සිද්ධ කරමු. ඒත් එක්කම මේ අපි හිතට නගාගත යුතු අනිත් කාරණේ තමයි අපි ලෝතර සම්මා සම්බුදු පියාණන් වහන්සේට මේ විදිහේ බුද්ධ වන්දනාවක් බුද්ධ පූජාවක් පවත්වන්නේ ප්‍රධාන කොටම ලෝතර සම්මා සම්බුදු පියාණන් වහන්සේ මේ සියලු ලෝක සියලු සත්වයන්ට දුකින් නිදහස් වීමට මාර්ගයක් දේශනා කොට වදාළා. ඒකට කෘතඥතාවයක් වශයෙන් අපි ප්‍රධාන කොට මේ විදිහට කරන්නේ. ඉතින් ඒත් එක්කම බුදු පියාණන් වහන්සේගේ ගුණ හිතේ දරා ගැනීමෙන් මෙහි කරමින් මාත් සමග මේ කතා සජ්ජායනා කරමින් අපි බුද්ධ වන්දනාව සිද්ධ කරමු. සාදු 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 නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති තාදේව මනුස්සානං බුද්ධෝ භගවාති බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි ස්වාක්ඛාතු භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඤෝහිති ධම්මං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි සුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතු ශාවක සංඝෝ යතිදං චත්තාරි පුරිස යුගානි අට පුරිස පුංගලා ඒස භගවතු ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති සංඝං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි සාදු 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 වන්දාමි චේතියං සබ්බං සබ්බතානේ සුපටිත්තිතං ශාරීරික ධාතු මහා බෝධිං බුද්ධ රූපං සකලං සදා යස්ස මූලේ නිසින්නෝව සබ්බාරි විචයං අකා පත්තෝ සම්බං යතං සත්තා වන්දේ තං බෝධිපාදපං ඉමේ ඒතේ මහා බෝධි ලෝකනාතේන පූජිතා අහං පිතේ නමස්සාමි බෝධි රාජා නමස්තුතේ ගනසාරම්පතිත්තේන දීපේන තමදන්සිනා තිලෝක දීපං සංකුන්දං පූජයාමි තමෝනුදං සුගන්ධිකාය වදනං අනන්ත ගුණගන්ධිනා සුගන්ධිනා අංගන්දේන පූජයාමි
tathagatam Vannagandha gunopetam etam kusuma santatim Pujayami munindassa siripada sarurve Pujemi buddhang kusumena nena punyena metena labami mokka Pupang milayati yata idam me kayo tatayati vinasabavan Sugandang sitalang kapam pasanna madurang subam Paniyametam bhagava patigan hatu muttama Adivase tuno bante gilana pacayang imam Anukampang upadaya patigan hatu muttama Adivase tuno bante sabbang sandaya pujitam Anukampang upadaya patigan hatu muttama Kayena vaca cittena pamadena maya katam Acayam kamame bante buri panya tathagata Kayena vaca cittena pamadena maya katam Acayam kamame dhamma sandittika akalika Kayena vaca cittena pamadena maya katam Acayam kamame sangha supadipanna anuttara Imina punya kammena mame bala samagamo Satang samagamo hotu yavanibbana pattiya Idam me punyam asavakkaya gamam hotu Sabba dukkha pamuccatu sadhu sadhu හොඳයි තෙරුවන් සරණයි හැම දිනාටම අද දවසේදී මේ හැම දිනම එකතු පහද වෙලා ඉන්නේ මම සටහන් කරපු මේ ආකාරයටම මීට වසර දෙකකට පමණ වත්තේ මිය පරලොව යන්නේ යෙදුනාවේ ශාසනික පුංචිවා පුංචි දිනියකී දිමස් දේවවෘදු සිහිනේ අවුරුදු දෙකක් පිරීම නිමිත්තෙන් පවත්වන ලබන ධර්ම දේශනාව සඳහා ඉතින් අපි මේ ධර්ම දේශනාවේ ඔයගොල්ලෝ හැම දිනම දන්න පරිදි අපි ධර්ම දේශනා දෙකක් පැවැත්වෙනවා එකක් ඉංග්‍රීසි භාෂාවෙන් සහ එකක් සිංහල භාෂාවෙන්. ඒකට ඉංග්‍රීසි භාෂාවෙන් කුඩා දරුවන්ට අපේ කලබෝලානන්ද හාමුදුරුවෝ ධර්ම දේශනාවක් පවත්වනවා. ඒක වෙනම පල්ලෙහාමාලේ පවත්වන්නේ. ඒ අදහස් ඒ සඳහා Zoom හරහා සම්බන්ධ වෙන්න පුළුවන් මේ හැම දිනාටම ඒ ඊමේල් එකත් එක්ක අපි Zoom link එක වල තියෙනවා මේ සම්බන්ධ වෙලා ඉන්න අයට මම ආපහු මෙතන මැසේජ් එකක් විදිහට හැම දිනාටම Zoom link එක දැම්මා මේ Zoom මේ නම්බර් එකයි පාස්කෝඩ් එකයි ඒ හරහත් ජොයින් වෙන්න පුළුවන් ඒ කුඩා දරුවන් හැම දිනාම ඉංග්‍රීසි භාෂාවෙන් පැවැත්වෙන ධර්ම දේශනාව සඳහා ඒ අපි එවපු Zoom link එකත් එක්ක සම්බන්ධ වෙලා ඒකට සම්බන්ධ වුණා නම් එතනින් කුඩා ඒ දරුවන්ට පැවැත්වෙන ඉංග්‍රීසි ධර්ම දේශනාව සමග සහසම්බන්ධ වෙන්න පුළුවන්. විනු පල්ලෙහාට ගියා නම් ආනන්ද හාමුදුරුවෝත් එක්ක ඒක කරගෙන යන්න පුළුවන්.
හොඳයි. එතකොට අද දවසේදී මේ ධර්ම දේශනාව මම මේ සඳහන් කරපු ආකාරයටම මේට අවුරුදු 2කට පමණ මත්තෙන් මේ අපි අතරින් ඉඳලා අපි අතරින් වියෝග මේ ශාසනික පුංචිවා පුංචි තියනිය අනුස්මරණය කරමින් අවුරුදු 2ක් පිරීම නිමිත්තෙන් පවත්වන ලබන ධර්ම දේශනාව සහ දානමය පුණ්‍ය කර්මයක් පවත්වනවා ඊට දවසේදී මේ අවුරුදු 2ක් සිහි කළා මේ පින්කම මේ ධර්ම දේශනාවත් ඒ වගේම ඒ දානමය පූජාවත් පවත්වලා ඒ ත්‍රිවිධ රත්නයේ පූජාවන් පවත්වලා ධර්ම දානය දීලා මේ රැස්වෙන්නා වූ සියලු කුසල සම්භාර ධර්මයේ ඒ ශාසන පුංචිවා දීනියට අනුමෝදන් කිරීමේ පුංචි ඒ බලාපොරොත්තුවෙන් ඒ වගේම මේ ගිය සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට අතරවලදී මේ ඥාති හිත මිත්‍රාදීන්ටත් මේ පුණ්‍ය අනුමෝදනා සිද්ධ කිරීමේ බලාපොරොත්තු වෙච්ච තමයි අද දවසේදී මේ ධර්ම දේශනා දෙකත් ඒ වගේම ඊට දවසේදී දානමය පූජාවත් පැවැත්වෙන්නේ. ඉතින් අපි අරගෙන බැලුවා මම ඇත්තටම මේ පහුගිය මේ ධර්ම දේශනාවත් එක්ක ආපහු කියව චූලකම්ම විභංග සූත්‍රය චූලකම්ම විභංග සූත්‍රයේදී බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ ඇත්තටම අපි දැන් අපි ශාසනික පුංජීවා දිනව ගත්තොත් එහෙම මම මේ ඇත්තටම මේ ධර්ම දේශනා ශාසනික නැති වුණාට පස්සේ පැවැත්විච්ච හැම ධර්ම දේශනාවකදීම මම සඳහන් කරලා තියෙනවා මම මේ පන්සලට 2018 අගෝස්තු මාසයේ ආවේ මුලින්ම. ඒතකොට ඒ ආවම මට ඇත්තටම කුඩා දරුවෙක් විදිහට මේ ශාසනික පුංචිවව තමයි මුලින්ම ඒ හම්බ වෙන්නේ දරුවෙක් විදිහට ඇවිල්ලා බොහොම කැමැත්තෙන් බොහොම පිළිවෙලට හැම දෙයක්ම හොඳට ලෑස්ති වෙලා ඒ ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ස්වාමීන් වහන්සේලාට දාන පිළිගන්නන කුඩා දරුවෙක් හම්බුනේ ශාසනික තමයි මට මුලින්ම. ඉතින් මේ පන්සලට ඇවිල්ලා කියන අපිට පන්සලට ඇවිල්ලා කවුරු හරි කෙනෙක්ගේ දාන බෙදනකොට දානය වැඩ කටයුතු කරනකොට ඒ කෙනාට එයා කොච්චර ආසාවකින් ශ්‍රද්ධාවකින් මේ දේ කරනවද කියන එක අපිට පේනවා. ඉතින් මට ඒ වගේ මුලින්ම මේ විහාරස්ථානයට ඇවිල්ලා මේ විහාරස්ථානයේ එහෙම දැක්ක දරුවෝ තමයි ශාසනික පුංචිව කියන්නේ. ඒ වගේම අපි මේ ප්‍රදේශයේ ජීවත් වෙච්ච හැමදෙනාම ඉතාමත්ම ආදරය කරපු මේ ඊයේ පෙරේද පහුගිය දවස්වල විහාරස්ථානයට ආපු හැමෝමත් මේ තියෙනවායි මේ ධර්ම දේශනාව තියෙනවා කියනකොට කතා කරාම කතා කරපු දෙයක් තමයි ඉතාමත්ම හැම කෙනාගේම ආදරය දිනාගත්ත හැම කෙනාටම හොඳින් සැලකපු අපි දන්න ආකාරයට හැම විදිහටම ඒ ආගමනුකූලව ජීවත් වෙච්ච ළමයි තමයි ශාසනික පුංචිව කියන්නේ. කොට අපි හැමෝම දන්න ආකාරයට ශාසිනි මේයත් භවයේදී එහෙම කිසිම ආකාරයක අකුසලයක් ඒ වගේම කාටවත් වැරැද්දක් ඒ වගේ දෙයක් මේයත් භවයේදී ශාසිනි දුව කිසිම විදිහකින් අපි දන්න ආකාරයට මම දන්න තරමින් පවයි දන්න කාලයේදීත් ඒ කාලයේදී එයාව දැක්ක විදිහට එයා වැඩ කරගත්ත විදිහ වැඩ කරගෙන ගියපු විදිහට එයාගේ අනිත් ඊට කලින් අවුරුදු කාලේ ජීවත් වුණේ කොහොමද කියලා අපිට තේරෙනවා හිතා ගන්න පුළුවන්. ඉතින් එහෙම බැලුවාම අපි හැමෝම දන්න ආකාරයට ඉතාමත්ම ආගමට දහමට ලැබියාවක් ඇතුව හැම දිනාටම ආදරේ කරුණාව දක්වමින් සෙනෙහස දක්වමින් මට මතකයි අතරම අපි පවත්වපු 2019 පළවෙනි සමර කැම්ප් එකේදී සහසම්බන්ධ වුණා. ඉතින් ඒ ඉඳපු අනිත් දරුවන්ට හැම දිනා ගැනම බලමින් හොයලා බලමින් ජීවත් වෙච්ච ළමයි. එතකොට අපි එහෙම අරගෙන බැලුවම ශාසනික පුංචිව කියන්නේ මේ අත්භවයේදී තාමත්ම ආගමනුකූලව තාමත්ම කුසල් රැස් කරමින් පින්දහම් කරමින් මේ ජීවිතේ හැමෝටම උදව් උපකාර කරමින් ජීවත් වෙන්න උත්සාහ කරපු ළමයි. ඉතින් ඒ කුඩා කාලයේදීම හැබැයි ඊට අවුරුදු 2කට පමණ මත්තෙන් මේ පරිලෝක යන්න යෙදෙනවා අපාතරින්. ඉතින් අපි බෞද්ධ දර්ශනික අනුකූලව අරගෙන බැලුවාම මම මේක සඳහන් කරේ මම චූලකම්ම විභංග සූත්‍රයත් කියුවා අතර මේ ධර්ම දේශනාව මේ ආරාධනා කරාට පසුවත් ආපහු එතකොට බුදුහාමුදුරුවෝ ඇත්තට මේ චූලකම්ම විභංග සූත්‍රයේදී කියන්නේ මම කලින් දවසකට මහාකම්ම විභංග සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ දේශනා කරන දේශනාව ගැන මේ සාකච්ඡා මේ ධර්ම දේශනාවකදී කතා බහ කරන්න යෙදුණා. ඉතින් චූලකම්ම විභංග සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ මේ සූත්‍රයෙන් පිටින් අරගෙන කතා කරන්න නෙවෙයි යන්නේ. මූලික කාරණා ටික අරගෙන බැලුවාම බුදුහාමුදුරුවෝ ඒකදී විස්තර කරන්නේ ඇත්තටම අපි කවුරු හරි කෙනෙක් මේ සසර ගමන් කරනකොට අපි මේ අත්භවයේ විතරක් නෙවෙයි ජීවත් වෙන්නේ. ඒතර අපි මීට කලින් කොච්චර අත්භවයන් ගාන ජීවත් වුණාද? ඒ වගේම අපි මීට පසු කොච්චර අත්භවයන් ගාන ජීවත් වෙනවාද කියන කාරණාව අපි දන්න දෙයක්වත් නෙවෙයි.
බුදුහාමුදුරුවෝ එක තැනකදී බුදුහාමුදුරුවෝ අන්‍ය ආගමික අන්‍ය තීර්ථකයන්ගේ අනුගාමිකයන් බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවෝ යන වෙලාවක අවුව තපමින් ඉන්නේ. ඒතර බුදුහාමුදුරුවෝ අහනවා මේ ඒගොල්ලන්ගෙන් ඇයි අවුව තපින්නේ කියලා. එතකොට කියනවා මේ අපේ අකුසල කර්ම ගෙවලා දාන්න කියලා. ඉතින් බුදුහාමුදුරුවෝ ඊට පස්සේ අහනවා ඒගොල්ලන්ගෙන් ඕගොල්ලෝ දන්නවද කොච්චර අකුසල් කළා තියෙනවද කියලා. කොච්චර අකුසල් දැන් ගෙවලා තියෙනවද කියලා. අවුව තපලා. ඉතින් එහෙම අහනකොට බුදුහාමුදුරුවෝ මේ ඒගොල්ලෝ කියනවා අපි ඒක දන්නේ නැහැ. අපිට තව කොච්චර ගෙවන්න තියෙනවද කියලා එහෙම දන්නේ නැහැ. හැබැයි අපි මේ අකුසල ධර්මයේ අකුසල කර්ම ගෙවලා දාන්න තමයි මේ අවුව තපින්නේ කියලා කියනවා. ඒක බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවන්ට කියනවා ආනන්ද හාමුදුරුවන්ට ආනන්ද මේ බලන්න මේගොල්ලෝ මේ කොච්චර කර්මයේ ගෙවලා දැම්මද කියලා දන්නේ නැහැ. කොච්චර කර්ම ගෙවන්න තියෙනවද කියලා දන්නේ නැහැ. හැබැයි අවුව තපිනවා මේක නුවණැති වැඩක්ද කියලා. ඒකට බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවෝත් එක්ක කතා බහ කරන්නේ මේක කිසිම නුවණැති තියෙන එහෙම නැත්නම් මේක කිසිම නුවණැති ක්‍රියා පුද්ගලික අවබෝධයක් තියෙන පුද්ගලෙක් කරන්නේ නැති මෝඩ වැඩක් විදියට බුදුහාමුදුරුවෝ ඒ විලාවේදී ආනන්ද හාමුදුරුවෝත් එක්ක කතාවේ සඳහන් වෙන්නේ. ඒමකෝ එහෙම කියන්නේම බුදුහාමුදුරුවෝ එතෙන්දී අර මම කිව්වා වගේම කලින් කරපු අකුසල කර්ම ගියත් භවයන් වලදී කරපු අකුසල කර්ම කුසල කර්ම අපි අතින් වෙච්ච දේවල් අපි ඒකක්වත් ඇත්තටම දන්නේ නැහැ. එතකොට බුදුහාමුදුරුවෝ චූල කර්ම විභාගයේ සූත්‍රයේදී අත්‍තරම් විස්තර කරන්නේ අන්නේ කාරණය. ඒතර කවුරු හරි කෙනෙක්ගේ මේ අත්භවයේදී කෙනා කොච්චර කල් ජීවත් වෙනවද කියන එක මීට කලින් එයාගේ අත්භවයන් වලදී වෙච්ච කුසල අකුසල කර්ම හැම දෙයක්ම බලපානවා. ඒතර අපිට යාට යායි කාලේ ලැබෙනකොට ඒ හැම දෙයක්ම බලපානවා. ඉතින් ඒක ගැන ඇත්තටම අපි දන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ ඒකයි ඇත්තටම කිව්ව කවුරු හරි මේ ලෝකේ උපදින කෙනෙක් ඇත්තනම් නියත දෙයක් තියෙනවා නම් ඒ තියෙන්නේ එයා මැරෙන එක තමයි අනිවාර්යෙන් යා උපතත් එක්ක අරගෙන ඉන්න අනිත්‍යය තමයි මරණය කියන කාරණේකින් අපි ඒක කොයි වෙලාවෙ කොයි මොහොතක සිද්ධ වෙනවද කියන දේ අපි කාටවත් කියන්න පුළුවන් අපි කාටවත් අවබෝධ කරගන්න පුළුවන් කාරණයක් නෙවෙයි. එතකොට හැබැයි අපිට බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ දැන් මේ චූලකම් විභාගයේ සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ ඒ කෙනා ඒ කරන කුසල කුසල කර්මයන් එක්ක ඒ කෙනාගේ ජීවිත කාලය කෙටි වෙන්න පුළුවන් දිග වෙන්න පුළුවන් ඒ ජීවිත කාලයේ ආදි ලබන දේවල් වල එයාට හම්බ වෙන දේවල් වල වෙනසක් වෙන්න පුළුවන් කියන කාරණාව. ඒකට ඒකට බලපානවා ඒ කෙනාගේ කුසල කුසල කර්මයන් එයා ඒ සසර පුරාවට කරපු දේවල් බලපානවා. ඒකට බලපාන්නේ ඇත්තටම මේ අත්භවයේදී අපි කරපු දේවල් පමණක් නෙවෙයි. ඒක අපි හොඳටම තේරෙන දෙයක් තමයි අපි අරගෙන බැලුවම ශෂිනි කුංජේවා දියණිය සමිත් මහත්තයා රේණුකා නෝන විනෝදියනි එතකොට ඒ පවුලේ හැමදෙනාම මේ අත්භවයේදී හොඳටම දන්නවා මේ විදිහේ අපසල කර්මයක් මේ කවුරු හරි කෙනෙක්ට අකල්පනාවක් එන්නව සිද්ධ වෙන විදිහේ අපසල කර්මයක් කවදාවත්ම කරන්න දෙන්නේ නැහැ. ඉතින් එතකොට හැබැයි අපි දන්නේ නැහැ අපි මීට කලින් අත්භවයන් වල කොහිත ඉදී කොයි ආකාරයේ ජීවිතයක ගත කරේ ඒ වේ අපිට සිද්ධ වෙච්ච අපි අතින් වෙච්ච කුසල කුසල කර්මයන් පිළිබඳව අපි ඒ කිසිම දෙයක් ඇත්තටම දන්නේ නැහැ. ඉතින් එතකොට අපිට ඒ දේවල් ගැන අපි හිතලා හෝ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ආකාරයට අපි අතින් වෙච්ච කුසල කුසල කර්මයන් ගැන හිතලා අපි දුක්ුණා කියලා හෝ අපි ඒකට පසුතැවිලි වුණා කියලා අපිට කිසිම හොඳක් යහපතක් සිද්ධ වෙන්නේ නැහැ ඒ වගේ. අපි එහෙම කරන්න වෙන දේ තමයි අපි එතකොට මේ වෙලාවෙත් ඇත්තටම අපි මේ දේ ගැන මතක් වෙවි අපි ඇත්තටම දුකටපත් වෙන එක සිද්ධ වෙන්නේ. ඉතින් බුදු පියාණන් වහන්සේගේ ඇත්තටම ප්‍රධාන වශයෙන් බුදු පියාණන් වහන්සේ අවධානය යොමු කරන්නේ ඔන්නේ දුකින් නිදහස් වීමේ කාරණය සම්බන්ධව. ඒක බුදුහාමුදුරුවෝ ඒ අපිට සිද්ධ වෙන කුසල අකුසල කර්මයන් ඒ අපි අතීතයේ වෙච්ච කුසල කුසල කර්මයන් එක්ක බුදුහාමුදුරුවෝ ඒ සියලුම දේවල් වලින් නිදහස් වෙන හැටි තමයි බෞද්ධ දර්ශනය තුළ බෞද්ධ ආගම තුළ මේ මාර්ගය පැහැදිලි කරන්නේ. ඒ මොකද බුදුහාමුදුරුවෝ එහෙම නැතුව අපිට මේ කුසල කුසල කර්මයන් එක මේ ගනුදෙනු කරලා ඒවත් එක්ක අපිට පින් පමනක් කරලා හොඳ ජීවිතයක් ලබන්න පුළුවන් කියන දේ නෙවෙයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. කුසල අකුසල දෙකෙන්ම අපි මේ සසර පුරාවට සසර දිගේ ගමන් කරන්නා වූ කුසල අකුසල දෙකෙන්ම ඒ පින්පව් දෙකෙන්ම පූර්ණ වශයෙන් නිදහස් වෙන මාර්ගයක් තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. ඒක ඇත්තට මේකේ ඇති වැදගත්කම මේ විදිහට වෙන්නේම ඔය මම සඳහන් කරපු ආකාරයටම අපි මේ වෙලාවේ කොයිතරම් ආකාරයට කොච්චර කුසල් කරත් ඒ වගේම කොච්චර පින් කරත්
ඒ වගේම අපි දන්නේ නැහැ අපි අතීතයේ කොච්චර පව් කරලා තියෙනවද එහෙම නැත්නම් කුසල් කරලා තියෙනවද කියන කාරණේ අපි දන්නේ නැහැ. අපි කොච්චර පින් කරලා තියෙනවද කියන කාරණේ දන්නේ නැහැ. ඒ වගේම අපි අනාගතයට අපි අතින් කොච්චර පින් සිද්ධ වේද ඒ වගේම අපි අතින් අකුසල් පව් සිද්ධ වේද කියන දේ අපි ඇත්තටම නියමාකාරයෙන් හරියාකාරයෙන් කියන්න අපි දන්නේ නැහැ. අපිට යම්කිසි අදහසක් ගන්න පුළුවන් මේ අත්භවයේ ගැන අපේ මේ තියෙන අවබෝධයත් එක්ක කාටවත් කරදරයක් හානියක් කරන්නේ නැතුව ඊටමත්ම ආගමනුකූලව බෞද්ධ දර්ශනයට අනුකූලව ජීවිතයක් ගෙවනවා කියලා අපිට තීරණයක් අරගන්න පුළුවන්. හැබැයි අපි ඒ වුණාට අපි ඊළඟට භවයේදී අපිට මොන වගේ ජීවිතයක් ලැබෙයිද අපි මොන වගේ තැනක ගත කරයිද කියන එක අපි දන්නේ නැහැ. ඉතින් එතකොට බුදුහාමුදුරුවෝ ඔන්න ඒ කාරණා ටික පැහැදිලි කළේ විස්තරයේදී මේ චූලකම්මපගේ සූත්‍රයේදී ඒ වගේම මහා කම්මපගේ සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ එහා සමානව කාරණා ටිකක් පැහැදිලි කරනවා. පැහැදිලි කළා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ අන්නේ ඒ කුසල අකුසල් වලින් පූර්ණ වශයෙන්ම නිදහස් වෙලා මේ සසර දුකින් පූර්ණ වශයෙන්ම නිදහස් වෙන මාර්ගයක් තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. ඒ බුදුහාමුදුරුවෝ ඒකේ විදිහට දේශනා කරන්නේ ඇත්තටම බුදු කෙනෙක් පහළ වෙන්නේ මෙන්න මේ සසර ඒ විදිහේ මේ අපිට සිද්ධ වෙන අපි අතින් සිද්ධ වෙන කුසල අකුසල ක්‍රියාවන් එක්ක අපිට ඒ කර්මයට අනුකූලව අපිට ගෙන දෙන ඒ සීලම දේවල් දුක්ඛ කටළු අනුකූල ඒ හැම දෙයකින්ම අපිට ඒක ගෙවලා ඉවර කළා නිදහස් වෙන්න බැරි බව බුදුහාමුදුරුවෝ අවබෝධ කරගෙන අපිට අන්නේ ඒ දේවල් වලින් පූර්ණ වශයෙන් නිදහස් වෙන අපේ මේ සත්පුද්ගල ස්වභාවයෙන් නිදහස් වෙලා පූර්ණ වශයෙන් නැවත උපතක් නැති වෙන තත්ත්වයටපත් වෙලා ඒ සත්‍ය පුද්ගල ස්වභාවය ඉක්මවා ගිහිල්ලා පූර්ණ අවබෝධයටපත් වෙලා නිවන් මාර්ගයේ පූර්ණේ කරගෙන සසර දුකින් නිදහස් වෙන්න තමයි බුදුහාම කෙනෙක් පහළ වෙලා ඒ ධර්මය දේශනා කරන්නේ. ඒ මොකද අපිට මේ අපි මේ සසර ගමන් කරන තාක් කල් මේ සත්පුද්ගල ස්වභාවයෙන් අපිට අනිවාර්යෙන් අපි මේ උපතක් හිමි වෙනවා. එතකොට අපි මේ අත්භවයේ මේ විදිහට ජීවත් වෙලා හිටියට අපි සමහර ඊළඟත් භවයේ පෙරත් භවයේදී මොන විදිහේ ජීවිතයක් ගත කරයිද කියලා අපි ඇත්තටම දැනගෙන ඉඳලා නැහැ. ඒ වගේම අපි ඉස්සරහට වෙන්නේ මොකද්ද කියන එක දන්නේ නැහැ. ඉතින් එතකොට බුදුහාමුදුරුවන් ඇත්තටම අනේකයි විශේෂත්වයේ වර්ණම අර මුලින් සඳහන් කරා වගේම අපි බුදු පියාණන් වහන්සේ කියලා කියන්නේ බුදු පියාණන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ ඔන්න ඔය ප්‍රශ්නේ ඔන්න ඔය විදිහට අපි මේ සසර ගමන් කරමින් අපි මේ දුක්ඛම් කටළු විඳින්න ඒකම අපි සතුටක් විඳ අවස්ථා තියෙනවා. හැබැයි අපිට හැම එකකම අවසානයේ දුකක් ගොඩනගෙන ආකාරයක් තියෙනවා. ඉතින් ඔන්න ඔය වගේ ගමන් කරමින් ඒ සසර දුක් විඳින්න යන්නා වූ සත්‍යයට ඒ සසරින් නිදහස් වෙන්න මාර්ගයක් බුදුහාමුදුරුවෝ එලිපෙහෙලි කරලා පෙන්නලා දෙනවා. ඉතින් අපි අන්නේ පැත්ත පොඩ්ඩක් අරගෙන බලමු. ඉතින් මෙතෙන්ට එනකම් මම මේ සඳහන් කරේ කතා බහ කරේ අපි අපේ ජීවිත වෙනස් වෙන්නේ කොහොමද? අපි ඇත්තටම දැන් ගත්තාම අපි මේ හැමෝම ගත්තත් අපි බාහිර පෙනුමේ ඉඳලා අපේ ගතිගුණ වල ඉඳලා අපි මේ ගත කරන ජීවිත වල අපේ ගොඩාක් වෙනස්කම් තියෙනවා. මේ වෙනස්කම් සිද්ධ වෙන්නෙම අන්නේ විදිහට අපි එක එක කෙනා හැදෙන පරිසරයට අනුකූලවත් ඒ හැම දෙයක්ම සිද්ධ වෙනවා. ඉතින් එතකොට අපිට ඒ අපි උපදින පරිසරයේ හැම දෙයක්ම අපිට අපේ ඒ පෙර කරපු ඒ කුසල අකුසල් එක්ක අපිට ගොඩ නැගෙනවා. ඒ කුසල අකුසල් එක්ක අපිට දේවල් අපේ වටපිටාවේ දේවල් අපිට ලැබෙන්නේ. ඒකත් නිකන් අපි සරල උදාහරණයකට ගත්තොත් එහෙම අපි හැමදෙනාම ලංකාවේ ජීවත් වෙලා ලංකාවේ මේ වගේ ප්‍රශ්නයක් තියෙන වෙලාවක අපි මේ හැමෝම දැන් මෙතන සමහර විට සම්බන්ධ වෙලා ඉන්න පුළුවන් ලංකාවේ පිරිසක් ඉඳලා සම්බන්ධ වෙලා ඉන්න දැන් ආයෙම නැති අනිත් අපි හැමෝම කට්ටිය මේ කැනඩාවේ ජීවත් වෙනවා. එතකොට අපි විතරක් එහෙම ලංකාවේ ඉපදිලා ඇවිල්ලා කැනඩාවේ ජීවත් වෙන්න අපිට හේතුවක් හිතාගත්තොත් අපිට හේතුවක් හිතා ගන්න බෑ. අපිට කියන්න පුළුවන් අපි මෙහෙම ඉගෙන අපි මොනවා හරි විදිහකට අපි මෙහෙම කැනඩාවේ ඇවිල්ලා එහෙම කරා කියලා. හැබැයි දැන් ඉගෙන ගත්ත අනිත් ඔක්කොටමත් මේ විදිහට එහෙම මේ ඇවිල්ලා ජීවත් වෙන්නේ නැහැ. ඒක මොන ආකාරයකට හරි එහෙම ඇවිල්ලා ජීවත් වෙනවා. අපි ওই දේවල් පැහැදිලි කරගන්න ගියොත් අපේ කලින් දේවල් වලින් බුදුහාමුදුරුවෝ දේශනා කරන්න යෙදුනා මේ කර්ම විශ්ය කියන දේ අචින්තයි කියලා. බුදුහාමුදුරුවෝ කර්ම විශ්ය කියන දේ කර්මයට අනුකූලව ඒව වෙන්නේ කොහොමද කියන දේ බුදුහාමුදුරුවෝ විස්තර කරේ. ඒක ගැන හොයන්න යන්න එපා. අපිට ඒක හොයලා ඉවර කරන්න බැහැ කියන කාරණාව මේක බුදු කෙනෙකුට විතරක් විශේෂ වෙන කාරණාවක් විදිහට බුදුහාමුදුරුවෝ දේශනා කරන්නට යෙදුණා. ඉතින් ඒකෙත් ඇත්තටම අපිට ඒක එහෙම තියෙන්නේ අපි දැන් මෙච්චරලා කතා කරා වගේ අපි දන්නේ නැහැ මේ ඇත්තටම කලින් වෙච්ච දේවල් හෝ ඊට පස්ව වෙන දේවල් ගැන ඇත්තටම අපි දන්නේ නැතිකම තියෙනවා. අපි දන්නේ නැහැ ඒවා
මේ කොහොමද වෙන්නේ? එහෙම නැත්නම් අපිට කොහොමද ඒක බලපාන්නේ කියන කාරණාව. ඒතර බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ ඒකයි අපිට ඔන්න ඔය හැම දෙයකින්ම නිදහස් වෙන මාර්ගය. ඉතින් අපි අන්න ඒකට චුට්ටක් අරගෙන බැලුවොත් මේ හැම පිටුතුන් හැම දෙනාම නිරන්තරයෙන් බෞද්ධාගම බෞද්ධ දර්ශනයක එකට පහදු වෙලා මේ මාර්ගයේ ගමන් කරන්න උත්සාහ කරන පිරිසක් නිරන්තරයෙන් බණ අහනවා. එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ අපිට ඔන්නේ දුකෙන් නිදහස් වෙන්න අපිට අනුපූරක මාර්ගයක් අනුපූරක දේශනාවක් බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. අපි මේ දැන් මේ සිද්ධ කරන අපි මේ අද දවසේ සිද්ධ කරන කුසල කර්මය වගේම අපි මේ ගිලන්පස බුදු පූජාවක් ලැහැස්ති කරලා ඒ හඳුන්වුරු මල් පහන් හැම දෙයක්ම ලෞතර සම්මා සම්බුදු පියාණන් වහන්සේට පූජා කරන්නට යෙදුණා. ඒ වගේම මේ ධර්ම දානයක් කියලා කියන්නේ විතර මම සඳහන් කරපු ආකාරයට මේ ඒ කුසල කර්මයක් අපිට කරන්න පුළුවන් ලොකුම දානයක් තමයි ධර්ම දානය කියන්නේ. ඒකට අපි මෙන්න මේ වගේ දේවල් මේ කරමින් මේ හැම දෙයක්වත් අපිට මේ නිවන් මාර්ගේ වඩ아가ගෙන යන උදව්වක් උපකාරයක් වෙනවා. හැබැයි අපි එහෙම කරා කියලා අපේ නිවන් මාර්ගය පූර්ණ වෙන්නේ නැහැ. ඒ පූර්ණේ වෙන්න නම් අපි ඒකට ධර්ම අවබෝධය ලබන්න ඕනේ. ඒතකොට ධර්ම අවබෝධය ලබන්න අපිට මේ මාර්ගයට උදව්වක් උපකාරයක් තමයි මේ හැම දෙයකින්ම වෙන්නේ. මේ හැම දෙයක්ම අපිට ධර්ම අවබෝධයට උදාහරණයකට ධර්ම දානයක් දෙනවා කියලා කියන්නේ ධර්ම දේශනාවක් අනිත් කෙනෙකුට අනිත් අයට අහන්න සලස්වන. ඉතින් එතකොට අන්න ඒක ධර්මීය අවබෝධය සඳහා උදව්වක් උපකාරයක් වෙනවා. එතකොට හැබැයි අපිට මේකේ අවබෝධය ලබන්න අවශ්‍ය කරන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ භෞතික ක්‍රියාවලියක් නෙවෙයි අපි මේ අවබෝධය ලබනවා කියන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මේ පූර්ණ වශයෙන් මේ ධර්මයේ දේශනා කරන්නේ අපේ මෙන්න මේ මානසික බන්ධනයෙන් නිදහස් වෙන මේ ක්‍රියාවලිය. අපි මෙන්න මේ මානසික බන්ධනය අපිට තියෙන මානසික බැඳීමෙන් අපි කොහොමද නිදහස් වෙන්නේ කියන දේ තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. දැන් උදාහරණයකට අපි අරගෙන බැලුවොත් එහෙම දැන් ශෂිනි පුංචිේවා දියණිය මීට අවුරුදු 2කට පමණ මත්තේ මේ පරිලෝ යන්නේ. ඒකට හැබැයි අපිට තාමත් ශෂිනි පුංචිේවා මතක් වුණාම සමිත් මහත්තයාට රේරුකා නෝනට ඒ වගේම මේ සීරුම යාළුවෙක් මිත්‍රාදීන් ඇතුලේ හැම දිනාටම අපේ ශෂිනිය මතක් වුණාම දැන් තාම තදබල දුකක් දැනෙනවා තාමත් සමහර වෙලාවට. ඒකට ඒ දුක හැබැයි අපිට ඒ සැෂන් පුංචියව නැති වෙච්ච කාලේ ඒ මුලම කාලය ගැන මතක් කරොත් ඒ කාලයට වෙන්නේ යම් කිසි තුනීවීමක් තියෙන්න පුළුවන් විශේෂයෙන්ම රේරුකා නෝනාට ඒ වගේම සමිත් මහත්තයාට යම් කිසි ආකාරයක තුනීවීමක් තියෙන්න පුළුවන් අනිත් අයට ඒක ඊට වැඩි සැලකිය ප්‍රමාණයක තුනීවීමක් තියෙන්න පුළුවන්. එතකොට හැබැයි අපි දැන් වෙනකොට ගත්තහම අපි මේ දැන් අරගෙන බැලුවොත් එහෙම අපිට මේ දුක ඇති වෙන්නේ අපේ සම්පූර්ණ තියෙන මානසික බැඳීමක් හින්දාම තමයි. ශාසනික පුංචිේවා කෙරෙහි තමන්ගේ දරුවා විදිහට තමන්ගේ යාළුවගේ දරුවා විදිහට අපි මේ දන්න කියන කුඩා දරුවෙක් විදිහට අපි හැමෝටම තියෙන්නේ ශෂිනිට කෙරෙහි මානසික බැඳීම. එතකොට අපි ඒ තියෙන මානසික බැඳීම හින්දා තමයි අපි ඇත්තටම මේ වෙලාවේ දුක් විඳින්නේ ඒ සම්බන්ධ. අපි ඒක අරගෙන බැලුවොත්. ඒ ගැන අපිට මතක් වෙන ඒ හැම මොහොතකම අපිට මේ මානසික බැඳීම හින්දා තමයි අපි මේ දැන් අපිට දුකක් දැනෙන්නේ. ඒකට ශෂින් පුංචි ශෂිනී ඒ ශෂින්ග මේගේ කර්මානුරූපව ඊළඟ උපත්ති සමහරට ඒක නගී සිද්ධ වෙන්නේ නැති. ඒකට අපිට බුදුහාමුදුරුවන්ට වගේ අපිට ඉගෙන කියන්න හැකියාවක් කොහොමද දුන්නේ කොහේ දුන්නේ කියන දේ බුදුහාමුදුරුවන්ට ඒ කාලේ කියන්න හැකියාවක් තිබුණා. සිරිතකුත් තිබුණා බුදුහාමුදුරුවන්ගෙන් ඇවිල්ලා ඒ කාලේ කවුරු හරි කෙනෙක් පරිලෝකියාම ඒ කෙනා උපත ලැබෙන තැනයි යාගේ ගතියයි ගැන අහන සිරිතකුත් තිබුණා. හැබැයි අපිට හිම කියන්න හැකියාවක් නැහැ. හැබැයි එතකොට ශාසනික පුංචිව කොහේ හරි තැනක හොඳ තැනක ජීවත් වෙනවා කියන දේ අපිට ඒ කෙනාගේ ජීවිතය දිහා බලුවහම අපිට යම්කිසි අවබෝධයක් ලබන්න පුළුවන් කියන්න පුළුවන්. හැබැයි අපිට දැන් මෙහි ශාසනී මේ ලෝකෙන් මේ අයින් වෙලා ගියාට පසුව දැන් මේ ලෝකෙ ඉතුරු වෙලා ඉන්න අපි හැමදෙනාම ශෂින්ගේ පවුලේ අය ඒ වගේම යාළුවෝ මිත්‍රාදීන් නැතුලේ හැමදෙනාම මේ හැමදෙනාටම මේ පිළිබඳ තියෙන දුක ගොඩනගෙන්නේ මානසික බැඳීම නිසා. ඒකට අපි හැමෝටම තියෙන්නේ අන්නේ මානසික බැඳීම තමයි ශෂිනින් කියන ඒ දුව කෙරේ අපිට තියෙන්නේ. ඒකට අපිට මේ දැන් දුකක් දැනෙන්නේ අන්නේ මානසික බැඳීම හින්දා. හැබැයි මේක අනිත් මේ භෞතික බැඳීම් වලට වෙන්නේ ඊටාම ප්‍රබලයි. අපිට භෞතික බැඳීමක් දැන් උදාහරණයකට ඕගොල්ලෝ හැමදෙනාටම මේ දානයක් පූජා කරනවා කියලා කියන්නේ අපි භෞතිකව අපේ තියෙන දෙයක් අපි අතහරිනවා. ඒත් ඕගොල්ලන්ට මේ දානයක් පූජා කරනකොට එහෙම දුකක් ඇති වෙන්නේ
ඒක තාම සතුටින් ස්වාමීන් වහන්සේලාට දානයක් දෙන එක, ඒ වගේම කාට හරි වෙන කෙනෙකුට කෑම ටිකක් දෙන එක වුණත් ඒක දෙන්න පුළුවන්. ඒ වගේම ඕගොල්ලන්ගේ භෞතික දෙයක් අතහරින්න කියනවා කියන එක දැන් ඕගොල්ලෝ හැමදෙනාම භෞතිකව ලංකාව අතහැරලා මෙහෙට එන්නේ නැහැ. තමන් හැදිච්ච වෙදිච්ච දේ ප්‍රදේශය, තමන්ගේ ගේ දොර, ඒ වගේම සමහර විට අම්මා තාත්තා ලංකාවේ තියලා අනිත් සහෝදර සහෝදරියන් ලංකාවේ තියලා මෙහෙට ඇවිල්ලා එහෙම ඉන්නත් පුළුවන් වෙනවා මේ දේවල් අතහැරලා. හැබැයි එතකොට අපිට මේ හැමතැනකදීම මානසිකව අපිට ඒ තියෙන බැඳීම අතහරින්න ඒ තරම් පහසු වෙන්නේ නැහැ. ඒත් අපේ බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මෙන්න මේක මෙච්චර අපහසු වෙන්නේ ඒ මානසික බැඳීම අතහැර ගන්න පුළුවන් වෙන්නේ Tamanටම තමයි, Taman විසින්ම ඒ මානසික බැඳීම ගොඩනැගෙන ආකාරය අවබෝධ කිරීම තුලින් පමණයි. ඒතර අපිට අන්න ඒක අවබෝධ කරගන්න බුදුහාමුදුරුවෝ දේශනා කරන ඒකායන නිවන් මාර්ගයේ වෙන්නේ සතර සතිපට්ඨානෙ. එහෙම නැත්නම් අපි සතිය සතර සතිපට්ඨානෙ අපි එහෙම නැත්නම් මයින්ඩ්ෆුල්නස් අවයර්නස් කියන ඔය හැම ආකාරයෙන්ම හඳුන්වන්නේ මෙන්න මේ ලෝකයේ තුලින් අපිට මේ ලෝකයේ අපි ලබන අත්දැකීම් එක්ක අපේ මානසික ක්‍රියාවලිය පිළිබඳව අවබෝධයක් ලැබීම තුලින් මෙන්න මේ දුකෙන් නිදහස් වීම. ඒකට බුදුහාමුදුරුවෝ ඒ සතර සතිපට්ඨානීය සතිය කියලා සඳහන් කරන්නේ අපේ මේ එදිනෙදා ජීවිතය තුළ අපි මේ ජීවිත සිටින හැම මොහොතකම අපි කිසියම් වූ ආකාරයක අත්දැකීමක් ලබනවා. ඒකට අපි අන්නේ අත්දැකීම ලබන්නේ අපිට හැම දැනීමක්ම සිද්ධ වෙන්නේ අපේ හිත මූලික කරගෙන. එහෙම නැත්නම් අපේ මනස මූලික කරගෙන. බුදුහාමුදුරුවෝ උන්නා බ්‍රාහ්මණ සූත්‍රයේදී දේශනා කරනවා අපේ මේ ඇස කන නාසය දිව ශරීරයේ මන කියන ආයතන හයෙන් ඇස කන නාසය දිව ශරීරය කියනා වූ ආයතන පහට කිසිම දැනගැනීමක් කරන්න බැහැ කියන කාරණා. කිසියම්ම හඳුනා ගැනීමක් කරන්න බැහැ කියන කාරණා. අපේ ඒ සියලු දැනගැනීම් සිද්ධ වෙන්නේ අපිට ඒ සියලු දැන හැඳින ගැනීම් සිද්ධ වෙන්නේ හිත තුළ. එහෙම නැත්නම් හිතයි විඳින්නේ හැම දෙයක්. බුදුහාමුදුරුවන්ගෙන් අහන්නේ උන්නා බ්‍රාහ්මණය ඇවිල්ලා මේ ඇස කන නාසය දිව ශරීරය කියනා වූ මේ ආයතන වලට කිසිම දෙයක් විඳින්න බෑ කවුද විඳින්නේ කියලා. එතකොට බුදුහාමුදුරුවෝ විස්තර කරනවා හිතයි විඳින්නේ කියලා. එතකොට ඒ උන්නා බ්‍රාහ්මණය අහනවා එහෙනම් හිතට පිළිසරණ මොකක්ද කියලා. ඒ මොකෝ අපිට මේ භෞතිකව මේ ලැබෙන හැම දෙයක්ම අපිට විඳින්න බැරි නම් කවුද විඳින්නේ කියලා අහන බුදුහාමුදුරුවෝ. එතකොට මේ උන්නා බ්‍රාහ්මණය අහන බුදුහාමුදුරුවෝ කියන්නේ හිතයි විඳින්නේ කියලා. ඒ කියන්නේ අපේ මේ ශරීරයට දැන් නිකන් සරල උදාහරණයක් ගත්තොත් ඔයගොල්ලෝ හැමදෙනාම මෙතන වාඩිලා ඉන්නවා බිම. එහෙම නැත්නම් තව මේ සූමරා සම්බන්ධ වෙන අයත් කොහේ හරි පුටුවක හරි කොහේ හරි තැනක වාඩි වෙලා ඉන්නවා. දැන් ඕගොල්ලන්ගේ මේ වෙලාවේ ගත්තොත් දැන් කකුල් දෙක බිම ගැවිලා තියෙන ස්පර්ශය දැනෙනවා. හැබැයි මීට විනාඩි 10කට විතර කලින් විනාඩි 5කට විතර කලින් ඔයගොල්ලන්ට මේ ස්පර්ශයේ විදිහට එහෙම දැනුණා. ඒ වගේම දැන් මේ වෙලාවේ ඔයගොල්ලෝ ශරීරය අරගෙන බැලුවොත් ශරීරයේ කොයිතරම් දේවල් ස්පර්ශ වෙලා තියෙනවද? ඒ වගේම දැන් ඕගොල්ලන්ට මේ ඇස් දෙක අරගෙන සමහරලාට ඉස්සරහා තියෙන දේවල් පේනවා. ඒ වගේම ඒව ගැන එහෙම අපි ශරීරයේ දේ ගන්නකොට මුලින්ම. ඒකට අන්නේ ස්පර්ශය අපිට එක දිගට දැනෙන්න තිබුණේ නැහැ. හැබැයි මම මේ කතා කරනකොට ඔයගොල්ලන්ට ඒක ඒ ස්පර්ශයන් ආපහු දැනෙන්න ගත්තා. හැබැයි අපිට දැන් ඕක කියන්න පුළුවන් හරි ඒ ස්පර්ශය තිබුණා මගේ හිතට ඒක මම හිත යෙදුවේ නැහැ. එහෙම නැත්නම් මට ඒක වෙලාවේ හිතට ආවේ නැහැ. ඒ ස්පර්ශය තිබුණා කියලා. හැබැයි අපි කරන උපකල්පනයක් ඒක. දැන් ඒකෙන් මම අදහස් කරන්නේ ඔයගොල්ලෝ මේ බිමත් එක්ක ස්පර්ශ වෙලා තිබුණේ නැහැ කියන එක නෙවෙයි භෞතික. හැබැයි මේ ස්පර්ශය කියන අත්දැකීම ඒ එක්ස්පීරියන්ස් එක ඕගොල්ලන්ගේ එක්ස්පීරියන්ස් එකක් නෙවෙයි මීට විනාඩි 10කට කලින්. බිම කකුල් දෙක ගැවිලා තිබුණා වුණාට භෞතිකව ඒක කකුලවත් ඒ ස්පර්ශයවත් කියන එක ඕගොල්ලන්ගේ ඒ මොහොතේ එක්ස්පීරියන්ස් එකක් නෙවෙයි. හැබැයි දැන් මේ කතා කරන වෙලාවේදී ඒක දැනෙන මොහොතේදී ස්පර්ශය දැනෙනවා. එතකොට අපිට අන්නේ වෙලාවේ හිත ඒක දැනගන්න මොහොතේ තමයි එහෙම නැත්නම් අපි දැනගැනීමට තමයි තව ආකාරයකට හිත කියලා කියන්නේ. ඔන්න ඔය දැනගැනීමත් එක තමයි අපිට ඒ ස්පර්ශය දැනෙන්නේ. ඒකයි බුදුහාමුදුරුවෝ කිව්වේ හිතයි විඳින්න කියලා. එහෙම නැත්නම් අපේ කය විඳිනවා නම් ওই දේවල් අපේ මේ කයට අපිට ඒක නිරන්තරයෙන් දිගින් දිගටම දැනෙන්න ඕනේ. අපි දැන් නිකන් හියුමන් ඇනටොමි වලින් දන්න ආකාරයකට ස්නායු රිසෙප්ටර්ස් වලින් අපේ මේ කයේ තියෙන මේ හැමේ තියෙන ස්නායු වලට අපිට දැනෙනවා. ඒකට ඉලෙක්ට්‍රිකල් සිග්නල් එකක් පාස් වෙලා ගිහලා ඒක මොලෙන් ඩිකෝඩ් වෙලා අපිට මේ විදිහේ ස්පර්ශයක් තියෙනවා කියලා දැනෙන එක ඉතාම සරලව ගත්තොත් අපිට හියුමන් ඇනටොමි වලින් ගන්න පුළුවන්.
හැබැයි එතකොට අපිට ඉලෙක්ට්‍රිකල් සිග්නල් එක දිගටම පාස් වුණත් මොනවා වුණත් අපිට ඒ දැනීමක් තිබුණේ නැහැ මේ මොහොතේදී. එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ ලෝකෙ විදිහට ඔන්න ඔය අපි අත්විඳින ලෝකේ තමයි බුදුහාමුදුරුවෝ ලුච්ඡති පලුච්ඡති කියන අර්ථයෙන් ලෝකේ විස්තර කරන්නේ. ලෝක සූත්‍ර කීපයක් තියෙන බුදුහාමුදුරුවෝ අපි ත්‍රිපිටකය අරගෙන බැලුවාම ඒ වේද බුදුහාමුදුරුවෝ ලුච්ඡති පලුච්ඡති කියන අර්ථයෙන් විස්තර කරන්නේ ඔන්න ඔය අපි අත්දැකීම් ලබන අපිට අපි අත්විඳින ලෝකයේ ස්වභාවය. ඒ ලෝකයේ කැඩෙනවා ලුජ්ජති පලුජ්ජති කියලා කියන්නේ කැඩෙන බිඳෙන කියන. එතකොට මේ කැඩෙන බිඳෙන අර්ථයෙන් අපි අත්විඳින ලෝකය හැම මොහොතක් තුළම වෙනස් වෙනවා. අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කියන්නේ. එතකොට දැන් මම මේ කතා බහ කර ඊට පස්සේ කතා බහ කර කර ඉන්නකොට ඔයගලන්ට මේ ස්පර්ශයක දිගට හිම දැනෙන්නේ නැහැ. අපි හැම තිස්සෙම අපි මේ ජීවත් වෙලා ඉන්නවා කියලා කියන්නේම අපිට ඔන්නේ කිසියම් වූ ඒක ආකාරයේ අත්දැකීමක් අපි හැමෝම විඳිනවා. ඒ අත්දැකීම අපි විඳින්නේ එක එක කෙනාට සාපේක්ෂව. දැන් අපි මෙතන ඉන්න මේ 5 දෙනා ගත්තොත් මමත් එක්ක 6 දෙනා අපි 6 දෙනා ගත්තොත් අපි 6 දෙනා මේ විහාරස්ථානයේ දැන් පහුගිය පැයක පමණ කාලය අපි අරගෙන බැලුවොත් එහෙම මේ 6 දෙනා ගත්තොත් අපි කුඩා දරුවා ඉන්න අනිත් හම්බුතු පැත්තකින් තියෙන චුට්ටක්. ඉතින් අපි 6 දෙනා අරගත්තොත් අපි 6 දෙනාගේ ලෝකයේ උනේ මොකක්ද මේ පැයක කාලය තුල. ඒ පැය කාලය තුල අපි හැමදෙනාම වෙන වෙනම එකිනෙකට සාපේක්ෂව අත්දැකීම් අපි අත්විඳා. අපිට වෙන වෙනම එක්ස්පීරියන්සස් තිබුණා මේ කාලය තුල. මල් පහන් හඳ කුරු පත්තු කරන්න, පූජා කරන්න, ලෑස්ති කරන්න මේ කරායි කාලය තුල. ඒකට මම මේ ධර්ම දේශනාවක ලෑස්ති වුණා. මෙතෙන්ට ඇවිල්ලා මේ ටික ලෑස්ති කරගෙන වටපිටාවේ ටික. ඒ වගේම මේ හැමදෙනාම මල් පහන් හඳ කුරු ගෙනල්ලා පූජා කරලා අපි ගාථා කියන්නට යෙදුණා. පන්සිල් සමාදන් වුණා. ඒකට ඒ වගේ එක එක වැඩ කටයුතු අපි සිද්ධ කරා. ඒකට ඒක අපි මේ 6 දෙනා එක තැනක හිටියට අපි 6 දෙනාම අත්විඳපු ලෝකය සම්පූර්ණ වශයෙන්ම වෙනස්. එකිනෙකාට සාපේක්ෂව එකිනෙකාට ඒ මම කියන කෙනාට සාපේක්ෂව අපි විඳපු අත්දැකීම් ටික තමයි අපේ මේ පැයක කාලය තුල ජීවිතය කියලා කියන්නේ. ඊටාම සරලව අරගෙන බැලුවහම එතකොට අපි අවුරුදු 30ක් 40ක් 50ක් ජීවත් වෙනවා නම් ඒ ජීවිත කාලය කියලා කියන්නේ අපි හැමෝගෙම ඔන්නේ වගේ යම්කිසි කාල පරාසයක් තුල අපි කියමු අවුරුදු 50ක් අපි ජීවත් වෙලා ඉන්නවා කියලා දැන්. එතකොට අවුරුදු 50ක කාලයක් තුල ලැබපු අත්දැකීම් ටිකේ එකතුව තමයි අපි අවුරුදු 50ක ජීවිතය කියලා කියන්නේ. මෙන්න මේ පැයක කාලය තුල අපි ලැබපු අත්දැකීම් ටිකේ එකතුව මෙන්න මේ පැයක කාලය තුල අපේ ජීවිතය කියන වගේම. එතකොට කවුරු හරි කෙනෙක් මේ ලෝකයේ තුල මේ අත්භවයේදී මේ විදිහේ අත්දැකීම් ලැබමින් ජීවත් වෙන වගේම තමයි වෙනත් ලෝකයක මේ 31 තලයේ තුල කොහේ ජීවත් වුණත් දැන් ශාසිනි පුංචේවාදීනි අපි ගත්තොත් ශාසිනි පුංචේව මේ විදිහේම අත්දැකීම් සමුදායක් විදිහින් මේ ලෝකයේ තුල මේ අවුරුදු ගාන අවුරුදු මේ මීට අවුරුදු දෙකක් ඉවර වෙන තාක්කල් මෙතන හිටියා. හැබැයි පහුගිය අවුරුදු දෙකේදී ගත්තාම එයා අන්නේ වගේ ඇත්තට මේ පුද්ගලයා කියලා අපිට කියන්න බෑ ශාසිනිකෝ කියලා කියන්න බෑ. කිසියම් වූ ආකාරයක අත්දැකීම් සමුදායක් එක්ක ජීවත් වෙන මේ සත්‍යෙක් බවට තමයි පත් වෙන්නේ මේ 31 තලය තුල තවත් කුමන හෝ තැනක. එතකොට ඒ වෙන්නේ ඇත්තට මෙන්න මේ වගේ එක තැනකින් අපි හැමෝම වගේ මේ මන්ත්‍රකීම් ඉඳපු එක තව තැනකින් මේ විදිහේම අත්දැකීම් සමුදායක් ගොඩනැගීමක් තමයි සිද්ධ වෙන්නේ. එතකොට අපි ඒක රූප වේදනා සංඥා සංකාර විඥාන පංචස්කන්ධයේ විදිහට හඳුන්වනවා. එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධයේ විදිහට හඳුන්වනවා. අපි පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධය ගැන මම මේ වෙලාවේ කතා බහ කරන්න යන්නේ ඒ වෙනස්කම් සාධ්‍ය මේ කොහොමද කියන අත දැක්කේ. හැබැයි අපි රූප වේදනා සංඥා සංකාර විඥාන විදිහට හඳුන්වන්නේ මෙන්න මේ අපි ලබන අත්දැකීමයි තව ආකාරයකට. එතකොට ඒ වගේ මේ අත්භවයේදී හෝ වෙන අත්භවයක වෙනත් ලෝකයක අපි කොහේ හිටියත් ඔන්නේ විදිහ කිසියම්ම වූ අත්දැකීමක් අපි හැමෝටම තියෙනවා. කෙනෙක් අපි ඕනෑම කෙනෙක් ජීවත් වෙනවා කියලා කියන්නේම අන්නේ වගේ අත්දැකීමක් ලැබීමක්. ඒකට අපි අත්දැකීම ලැබෙන කුඩාම කාලය අපි හඳුන්වනවා චිත්තක්ෂණයක් විදිහට. අපි එහෙම නැත්නම් එක චිත්තයක කාලයේ චිත්තක්ෂණයක් කියලා කියන්නේ එක චිත්තයක් කියලා කියන්නේ ඔන්න ඒ වගේ කිසියම් වූ අත්දැකීමක කාලය. ඒකට අපිට ඒක රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, ස්පර්ශයක්, සිතුවිල්ලක් වෙන්න පුළුවන්. එතකොට අන්නේ හරහා අපිට මෙන්න මේ ලෝකයේ තුල අපි ජීවත් වෙනවා කියලා කියන්නේ අපිට නිරන්තරයෙන් අන්නේ වගේ අත්දැකීම් ලැබෙන. ඒ අත්දැකීම් වලට මුහුණ දෙන එක. එතකොට මම අර ඉස්සෙල්ල සඳහන් කරා වගේම කර්මානුරූපව තමන්ගේ කුසල කර්මයන් අනුව ඒ අත්දැකීම වෙනස් වෙන්න පුළුවන්. හැබැයි එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ ඔන්න ඔය මාර්ගයේ තුල ඔය අනුකූලක ප්‍රතිපදාවක් විදිහට දේශනා කරන්නේ
තමන්ට මේ මාර්ගයේ ගමන් කරමින් අපි අන්නේ ලබන අත්දැකීමට අව්‍යා වීම තුළ ඒකට සතිය පැවැත්වීම තුළ ඒ අත්දැකීමේ ස්වභාවය වෙච්ච අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය අපි දැනුමකින් එහාට ගිහිල්ලා ඒක අවබෝධ කරගෙන තමන් තුළින්ම අන්නේ අවබෝධය තුළ ඒක ඒ අත්දැකීමට තියෙන බැඳීමෙන් ඒ අත්දැකීමට තියෙන මානසික බැඳීමෙන් පූර්ණ වශයෙන් නිදහස් වීම තුළ ඒකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය අපිට වැටහෙන්න අපිට ඒ අනිත්‍ය දෙයකට අනාත්ම දෙයකට ඒ දුක්ඛ දෙයකට බැඳෙන්නේ ඇයි කියන කාරණය අපි හැමෝටම අවබෝධ වෙනවා. අන්න එතකොට අපිට ඒ බැඳීමෙන් පූර්ණ වශයෙන් නිදහස් වෙලා අපිට සසර දුකින් නිදහස් වෙන්න පුළුවන්. එතකොට මේ මාර්ගයේ ගමන් කරන ඕනෑම කෙනෙකුට මේ මාර්ගයේ ප්‍රායෝගිකව මේ මාර්ගයේ වඩමින් ගමන් කරනකොට තමන්ගේ බැඳීම අනුව තමන්ට මේ දුක දැනෙන හැටි තේරෙනකොට අවබෝධ වෙනකොට අපි ස්වභාවිකව ටිකෙන් ටික ඒ බැඳීමෙන් නිදහස් වෙන්න පටන් ගන්නවා. අපිට තණ්හාවෙන්ද දුක දැනෙනවයි කියන එක අපිට අවබෝධ වෙන්න පටන් ගන්නවා. ඒකට අපිට තණ්හාව කියලා ආපහු මේ සඳහන් කරේ අන්නේ අපිට කොට දැනෙනේ මානසික අත්දැකීමට තියෙන බැඳීම. එතන තමයි අපේ බැඳීම තියෙන්නේ. අර මම කලින් සඳහන් කරපු ආකාරයට අපි තියෙන්නේ මානසික බැඳීමක්. ඒකට අපි අර ලබන යන්නේ අත්දැකීමට තමයි අපි බැඳෙන්නේ. අපි බැඳීමට ලක් වෙන්නේ. ඒකට ඒ අන්නේ අවබෝධය අපිට ඒ බැඳෙන්නේ කොහොමද කියන එක අපිට අවබෝධ කරන්න පුළුවන් ඒ අත්දැකීමට අපි අව්‍යා වුණොත් ඒක තමයි බුදුහාමුදුරුවෝ සතිය කියලා විස්තර කරන්නේ. අපි සතර සතිපට්ඨානය වඩන්න එනකොට අපි සතර සතිපට්ඨානය ගැන අපි විවිධාකාරයට පැහැදිලි කරනවා. මම ඉතින් මේ වෙලාවේ සතිය සතර සතිපට්ඨානය ගැන විශේෂයෙන් පැහැදිලි කිරීමකට යන්නේ නැහැ. කාල වේලාවත් එක්ක. ඒතොර එමුකෝ අපි කායානුපස්සනාව, වේදනාවේ වේදනානුපස්සනාව, චිත්තේ චිත්තානුපස්සනාව, ධම්මේ ධම්මානුපස්සනාව කිය විදිහට අපි මේක හතර ආකාරයකට පැහැදිලි කරනවා. හැබැයි අපි මේ හැමදැනකදීම මේ පැහැදිලි කරන්නේ සතිය සතර සතිපට්ඨානය කියන දේ වඩන්නේ කොහොමද මේ සතිය කියන කාරණාව. ඒතොර අපි එතෙන්දි ගන්නේ කායානුපස්සනාව. අපි මේ කය කියන එක අපිට දැනගන්න පහසුයි. අපිට රළුම කය. අපිට කය කියන එක ඊටාම රළු දෙයක් අපිට හම්බෙන මේ අපේ මේ ස්පර්ශය කියන දේ ඊට වැඩි රළු. එතකොට අපිට කය පවත්වන හැටි දැන ගැනීම, කයේ එක්ස්පීරියන්ස් එකක් දැන ගැනීම, අපිට පේන රූපයක්, ගන්ධයක්, සිතුවිල්ලක්, ස්පර්ශ මේ රසක් ඒව දැනගන්නට වැඩි සාමාන්‍යයෙන් පහසුයි. ඒ හින්දා තමයි බුදුහාමුදුරුවෝ කායානුපස්සනාව මුලට අරගෙන විස්තර කරන්නේ. හැබැයි අපි කායානුපස්සනාව කිව්වා. ඒකත් ඇත්තටම රුණා බ්‍රාහ්මණ සිත් මේ සූත්‍රය විස්තර කරන්න වගේ අපි කායානුපස්සනාව කරනකොට උනත් ඇත්තටම අපිට ටෙක්නිකලි වෙන්නේ චිත්තානුපස්සනාවක්. අපි දැන් මම අර කලින් සඳහන් කරා වගේ ඔයගලන්ට කය ස්පර්ශය දැනෙන කොහොමදද මේක දැනෙන්නේ? ඒතර අපි කය දැනගත්තට ඒ වෙලාවෙදී අපිට චිත්තානුපස්සනාවක් තමයි සිද්ධ වෙන්නේ. චිත්තානුපස්සනාව තුලින් තමයි අපි කයේ දැන ගැනීම සිද්ධ වෙන්නේ. අපි කායානුපස්සනාව කරනවා වගේ කියලා අපි පටන් ගත්තට ඇත්තටම ඒ තුල මේ කායානුපස්සනාව විතරක් නෙමෙයි චිත්තානුපස්සනාව තමයි සිද්ධ වෙන්නේ. එතකොට අපිට ඒක අර පටන් ගන්න පහසුයි. අපේ කය කියන දේ අපිට කය අඩිය තියෙන එක දැනගන්න, එහෙම නැත්නම් අපේ කය තියෙන ඉරියව්ව දැනගන්න එක පහසු වෙන තමයි කෙනෙකුට කායානුපස්සනාවෙන් පටන් ගන්න කියලා කියන්නේ. හැබැයි තව කෙනෙකුට කෙලින්ම තමන්ගේ මේ සිතුවිලි පිළිබඳ මේ ඔබ්සර්වේෂන් එකක් පටන් අරගෙන ඒ හරහා මේක දැනගෙන මේ මාර්ගයේ ගමන් කරන්න පුළුවන්. එතකොට මේ බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ ඔන්න ඔය සතිය සතර සතිපට්ඨානය තමයි නිවන් මාර්ගය විදියට. එතකොට බුදුහාමුදුරුවෝ ඒක විස්තර කරන්නේ මම අර සඳහන් කරා වගේ මේ ලෝකයේ තුල අපි ඔන්නේ ලබන හැම අත්දැකීමටම අපිට ව්‍යා වෙන්න පුළුවන් නම් අපේ අත්දැකීම් අපිට ඔබ්සර්ව් කරන්න පුළුවන් නම් අපේ අත්දැකීම් වලට අපිට දැනීමක් තියාගන්න පුළුවන් නම් අන්න එතකොට මේ අත්දැකීමේ ස්වභාවය අපිට ටික ටික අවබෝධ කරගන්න පුළුවන්. එතකොට දැන් නිකන් සරලම අපි මේ නිකන් අරගෙන බැලුවොත් එහෙනම් දැන් ශාසනික පුංචිව දියණියව අපිට මතක් වෙනකොට දුකක් දැනෙනවා. දැන් රේණුකානෝනට සමිත් මහත්තයට ඒ වගේම මේ යාළුවෝ මිත්‍රාදීන් බොහොම ළඟින් ආශ්‍රය කරපු. ඒත් ඔයගොල්ලෝ හැමදෙනාටම මේ මතක් වෙනකොට දුකක් දැනෙනවනේ. එතකොට මේ දුක දැනෙන්නේ අපිට ඇත්තටම මෙන්න මේ මානසික ක්‍රියාවලියක්නේ අපේ ඒ ක්‍රියාවලිය. අපිට තියෙන මේ මානසික බැඳීම අපිට ඒකේ මේ දුකේ ඒ සිතුවිල්ල තුළ ගොඩනැගෙන දුව කෙරේ ගොඩනැගෙන බැඳීමත් එක්ක තමයි අපිට මේ මොහොතේ දුක දැනෙන්නේ. ඒකට ඒක එහෙම නැතුව අපිට වෙනම භෞතිකව දැනෙන දුකක් නෙවෙයි ඒක. ඒකට බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ ඔන්නෝකි ස්වභාවය අවබෝධ කරගන්න.
ඒතර අපි කවුරුවත් අපි කිසිම පුද්ගලයෙක් මේ ලෝකයේ තුල මේ මිනිසුත් ගත්තත් ඒ වගේම සත්තු ගත්තත් සියලුම ජීවීන් මේ ලෝකයේ තුල ජීවත් වෙන ගත්තොත් කවුරුවත් කැමැත්තෙන් දුක් විඳින්නේ නැහැ. අපි කවුරුවත් දුක් විඳින්න කැමති නැහැ. අපි හැමෝම කැමති දුකෙන් නිදහස් වෙන්න. අපි කාටවත් මේ දුක් විඳින්න උවමනාවක් නැහැ. ඒකට අපිට දුක් අපි හැමෝම මේ දුක් විඳින්නේ අපිට දුක ගොඩනගෙන හැටි අපිට තේරෙන්නේ නැති. බුදුහාමුදුරුවෝ චතුරාර්ය සත්‍ය දේශනා කරන්නේ දුක්ඛ සත්‍ය, දුක්ඛ සමුදය සත්‍ය, දුක්ඛ නිරෝධ සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා සත්‍ය අවබෝධ කරගන්න කියලා. එහෙම නැතු ඒක අපිට ඉගෙන ගන්න කියලා නෙවෙයි. ඒත් අපිට ඒක අවබෝධ කරගන්න පුළුවන් අපි තුලින් අපිට මෙන්න මේ චතුරාර්ය සත්‍ය අපේ මේ ලෝකයේ තුල අපි ජීවත් වෙන හැම මොහොතකම අපේ තුල ඔන්න අපිට අත්විඳින්න පුළුවන්. ඒතර චතුරාර්ය සත්‍ය අපිට අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ අන්නේ ඒ අපිට අපි ලබන අත්දැකීමට අව්‍යා වීම තුලින් තමයි. එම්බ අන්න එතකොට අපිට දුක ගොඩනගෙන හැටි, දුක සමුදය වෙන හැටි, ඒ වගේම දුක නිරෝධ වෙන හැටි, දුක නිරෝධ ගාමිනී පටිපදාව මොකද්ද කියන එක අපිට අවබෝධ කරගන්න පුළුවන් දැනුමකින් එහාට ගිහිල්ලා අවබෝධයකටපත් වෙන්න පුළුවන් අපි මෙන්න මේ සතිය සතර සතිපට්ඨානේ වැඩුවේ. එතකොට මෙන්න මේ සතිය සතර සතිපට්ඨානේ වඩනවා කියලා කියන්නේ මම සඳහන් කරපු ආකාරයට අපි ඒ ලබන අත්දැකීමට අව්‍යාප. එහෙම නැත්නම් මේ එදිනෙදා ජීවිතය තුළ Tamanට ඕගොල්ලෝ හැමදිනාටම පුළුවන් ද බලන්න Taman කරන හැම වැඩ කටයුත්තකදීම බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ යන්නේ එන්නේ කන්නේ බොන්නේ ඉඳින්නේ සතර සතිපට්ඨානේ වඩන්න කියලා. ඒකට අපිට අන්නේ හැම වැඩකදීම අපිට පුළුවන් නම් අපිට අපි ගැන අපි කරන වැඩේ පිළිබඳ අවයානස් එකක් තියාගන්න. අන්න එතකොට අපිට අවබෝධ කරගන්න පුළුවන් අපිට කොහොමද හිතට දුකක් දැනෙන්නේ කියන කාරණා. තණ්හාවින්ද දුක ගොඩනගෙනවා කියන එක අපි කරුණක් විදිහට දන්නා වුණාට අපේ ඒක අවබෝධය නෙවෙයි. එහෙමනම් කවුරුවත් දුකින් මිදෙන්න කැමති නැහැ. ඒත් අපි හැමෝම දුකින් නිදහස් වෙන්න කැමතියි. එහෙනම් අපි හැමෝටම පුළුවන් වෙන්න ඕනේ තණ්හාවෙන් නිදහස් වෙලා දුකෙන් නිදහස් වෙන්න. හැබැයි ඒක අපිට කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි අන්නේ ආකාරයට අපි ඔබ දැන් කොච්චර කිව්වත් අපේ අවබෝධය නෙවෙයි මේ තණ්හාවින්ද දුක ගොඩනගෙනවා කියන එක අපිට පූර්ණ වශයෙන් අවබෝධ වෙලා නැහැ. අපි ඒක දැනුමක් විදිහට තමයි අපිට තියෙන්නේ. හැබැයි දැන් අපි ඕක භෞතික දේවල් වල තියෙන තණ්හාව විතරක් නෙවෙයි. අපි මම අර කලින් සඳහන් කරා වගේ අපිට භෞතික දේකට අපිට ගීකට දොරකට වාහනයකට ඇඳුමකට ඒ වගේ දේවල් වලටත් අපිට ආසාවල් තියෙනවා බැඳීම් තියෙනවා. අපිට ඒ වගේ දෙයක් අපේ නැති වුනහම අපිට ඒකට දුකක් දැනෙනවා. අපි ඒකට තියෙන බැඳීම තියෙන්නේ මානසික බැඳීම. හැබැයි දැන් ඒකත් එක්කම ඕගොල්ලෝ බලන්න ඕගොල්ලෝ හරි කියලා කියන දෙයක්, හරි කියලා හිතන දෙයක් අතාරින්න ඕගොල්ලන්ට කොච්චර අමාරුද කියලා. අපි හැමෝටම අපි හරි කියලා හිතන දෙයක් අතාරින්න ඊට වඩා ගොඩක් අමාරුයි. අපිට මේ වාහනයක් හරි මොකක් හරි අපි ඇඳුමක් හරි භෞතික දෙයක් අතහරිනවා කියන එකට වැඩිය ගොඩක් අමාරුයි. දැන් ඕගොල්ලෝ හිතන්නකෝ පොඩි කාලේ ඉඳලා හරි කියලා විශ්වාස කරන කරුණ අතාරිනවා කියන එක ඊට වැඩිය ගොඩක් අමාරුයි. දැන් ඔයගොල්ලන්ට කවුරු හරි ඇවිල්ලා ඒ කියන්නේ නිකන් ඉගෙනගත්ත කාරණයක් කියලා හිතන්නකෝ අපි මේ දැනුම විදිහට ලැබපු දෙයක් කියලා හිතන්නේ. අපි මේ දැනුමක් විදිහට අපි ඉගෙනගත්ත කාරණාවක් වුණත් අපිට ඒක එහෙම නෙවෙයි වෙන එකක් තමයි හරි කියලා කියන්න අපි හැමෝටම හරි අමාරුයි. දැන් උදාහරණයකට අරගන්නකෝ දැන් මේ දවස්වල ලංකාවේ දේශපාලනික ප්‍රශ්නයක් තියෙනවානේ. දැන් අපි නිකන් කතා කරොත් එහෙම හැමෝටම විවිධ අදහස් තියෙනවා. ඒකට දැන් මේ වෙලාවේ ලංකාවට මේක නෙවෙයි වෙන්න ඕනේ වෙන දෙයක් වෙන්න ඕනේ කියන එකට මිනිස්සු ගහමරා ගන්න තත්ත්වයට ගිහිල්ලා තියෙනවා. ඉතින් එතකොට දැන් ඒ වගේ තැන්වලදී අපිට ඇත්තටම අර අපි දරන අදහස අත්හැරගන්න අපිට හරි අපහසු වෙලා තියනවා නේද කියන එක බලන්න. මිනිහෙක් ඒ ඇත්තටම ගහමරා ගන්න තැන දක්වා යන්නෙම ආපහු අපි හිතනවා නෑ මේක තමයි මේ දේම තමයි වෙන්න ඕනේ. එතකොට අපිට දැන් අපි ලංකාවෙන් පිට ජීවත් වෙලත් අපිට තියෙනවා මේ විදිහේ පාලනයක් එන්න ඕනේ මේ වගේ දෙයක් වෙන්න ඕනේ කියලා අදහසකුත්. ඒව ඇත්තටම අපිට තියෙන සම්පූර්ණ අපේ අදහස් වලට තියෙන බැඳීම්. ඒ වගේ බැඳීම් අතහැරගන්න ඇත්තටම අපිට සමහර වෙලාවට භෞතික දේවල් අතහැරීමට වැඩිය හරි අමාරුයි. ඕගොල්ලන්ට නිකන් එයා වුණොත් තමන් දිහා බලාගෙන ඉඳියොත් තමන්ගේ හිත දිහා බලාගෙන ඉඳියොත් එක දවසක් තුල අපිට ඔය වගේ දේවල් කොච්චර තියෙනවද කියලා ඕගොල්ලන්ටම අත්විඳින්න පුළුවන්. බලා ගන්න පුළුවන්. අන්න එතකොට ඔයගොල්ලන්ට පුළුවන් ටික ටික අවබෝධ කරගන්න ඒ අත්දැකීම් එක්ක කොහොමද මට දුක වෙනස් වෙන්නේ කියලා මේ පැත්තේ. මේ දවසක් අපි ගත්තාම අපිට දවසට එන හිතුවිලි එක්ක අපිට මේ අපේ දැනෙන
මේ දුක එහෙම නැත්නම් දුක සතුට කියන දේ වෙනසක් දැනෙනවනේ. අපිට මේ කියන්නේ අපි මේ හැමතැනකදීම අපි ආපහු අත්විඳින්නේ දැන් බුදුහාමුදුරුවෝ සමාධි භාවනා සූත්‍රයේදී විස්තර කරනවා තුන්වෙනි සමාධි භාවනාව විදිහට සතිය සතර සතිපට්ඨානයි. ඒකට අපිට මේ ව්‍යා වෙනවා කියලා කිව්වට මේ අපි දැනගන්නවා කියලා කිව්වට අපි ඇත්තටම දැනගන්නේ අපිට දැනෙන වේදනාව සංඥාව විතක්කේ කියන කාරණා තුන. වේදනාව සංඥාව විතක්කය වේදනාව සංඥාව විතක්කේ වේදනාව කියලා කියන්නේ මේ අපිට දැනෙන සැප දුක මම ක්ලියර් කරනවා මේ ලයිට් එක ඔන් කරන්න පුළුවන්ද නෑ මේ ස්විච් එක තුන මේ එතකොට නැත්නම් මේකට එළියම හරි එතකොට දැන් අපිට දැනෙන්නේ වේදනාව සංඥාව විතක්කය වේදනාව කියලා කියන්නේ සැප දුක උපේක්ෂාව. අපිට ඒකට සැපක් දැනෙන්න මේ සතුටක් දැනෙන්න පුළුවන් දුකක් දැනෙන්න පුළුවන් උපේක්ෂාවක් දැනෙන්න පුළුවන්. ඒ වගේම සංඥාව කියලා කියන්නේ දැන් මේ කහ පාට ගත්තොත් කහ පාට කියන සංඥාව, දුඹුරු පාට කියන සංඥාව, සුදු පාට කියන සංඥාව, බුදු පිළිමේ කියන්නේ සංඥාවක් කියන්නේ. ඒතර වටාපත කියලා කියන්නේ මේක සංඥාවක් අපිට. ඒකට අන්න ඒ වගේ අපිට මේ ලෝකේ අපි ලබන ඕනෑම අත්දැකීමක අපිට සංඥාවක් උඩට අපි රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා කියන්නේ ඇත්තටම මේ සංඥාව කියන්නේ. එතකොට දැන් ඒ සංඥාව කියලා කියන්නේ මෙන්න මේක දැන් මේක වටාපතක් කියලා කිව්වේ කහ පාට කියන එක. එතකොට දැන් ඔයගොල්ලෝ හැමෝටම මේක දකින්නකොට ගොඩ නැගෙන හැඟීමක් මේක. දැන් මේක වටාපතක් කියන එක ඔයගොල්ලන්ට මේක දකින්නකොට මේකත් එක්ක ගොඩ නැගෙන ප්‍රඥප්ති කියලා අපි කියලා කියන්නේ තව විදිහකට කිව්වොත්. එතකොට අන්නේ අපි මේ ප්‍රඥප්තිය කියලා කියන්නේ අපි හැමෝම එකක වෙච්ච මේ අපි ගොඩනගාගත්ත දෙයක් කියන එක. දැන් අපි මේ සියලුම දේ සංකතයි කියලා තව විදිහකට හඳුන්වන්නේ. බුදුහාමුදුර සියල්ල සංකත කියලා කිව්වේ සංඛාර කරලා ගොඩනගා ගන්න කියලා. එතකොට ඒකේ අදහස් කරන්නේ දැන් මේ භෞතික වස්තුව නෙමෙයි. ඒක කොහොම පැහැදිලිව තේරුම් ගන්න. දැන් මේ මගේ අතේ තියෙන වටාපත කියන එකයි ඕගොල්ලෝ මේ වෙලාවේ අත්දකින වටාපතයි කියන්නේ සම්පූර්ණ දෙකක් නේ. ඒකේ දැන් මෙතන ඉන්න මේ 5 දෙනා දකින්න වටාපත ඕගොල්ලෝ හැම කෙනාම ගනුදෙනු කරන වටාපත වෙන්නේ ඕගොල්ලන්ගේ මානසික ලෝකයේ ගොඩ නැගෙන වටාපත. ඒකනේ ගනුදෙනු කරන්නේ. එතකොට ඕගොල්ලෝ හැම කෙනාටම දැනෙන්නේ අන්නේ අත්දැකීම. ඒ වගේ තමයි අපි හැම කෙනාම මේ ලෝකේ දැන් ශෂිනිව කියලා අපි මතක් කරමු ශෂිනි පුංචේව කියලා. ශෂිනි කියන කෙනාව ඕගොල්ලෝ මේ මෙතන ඉන්න 5 දෙනා ගත්තොත් 5 දෙනා විඳින්නේ වෙන වෙනස් අත්දැකීමක් නේ. අපි ශෂිනිව මතක් කරනකොට දැන් රේරුකා නෝනට ශෂිනිව දුව විදිහට මතක් වෙනවා විදිහ. කුමුදු නෝනට ගත්තොත් එහෙනම් කුමුදු නෝනට මේ රේරුකා නෝගේ සමිත් මහත්තයාගේ දුව මගේ යාළුවෙක්ගේ දුවෙක් විදිහට එහෙම මතක් වෙනවා. අපි මේ හැම කෙනාටම ගොඩ නැගින මේ පුද්ගලයාම අපිට ගොඩ නැගෙන්නේ අපිට දැනෙන්නේ අපි අන්නර මානසික අපිට ගොඩ නැගෙන චිත්තජ රූපයත් එක්ක තමයි අපි ඇත්තටම ගනුදෙනු කරන්නේ. අපි හිතනවා අපි එළියේ තියෙන වස්තුවත් එක්ක ගනුදෙනු කරනවා කියලා. අපි ඇත්තට මේ උනාට ගනුදෙනු කරන්නේ බුදුහාමුදුරු දේශනා කරන්නේ අන්නේ ගොඩ නැගෙන මානසික රූපයත් එක්ක මානසික ලෝකයත් එක්ක. ඒතර බුදු අර හිතයි මිදින්නේ කියලා තව විදිහකට කිව්වෙත් ඒකමයි. අපි මේ දැන් අපි මේ ඒක මම කිව්වේ දැන් මම වටපිට අල්ලගෙන ඉන්නේ ස්පර්ශය මට එතකොට අතට දැනෙනවා. ඒක මට දැනගන්නකොට අපිට ඒක හිතට දැනෙනවා. හැබැයි දැන් අපි මම සඳහන් කරා වගේ මෙන්න මේ ගොඩනැගෙන සංඥාවත් එක්ක තමයි ඕගොල්ලෝ හැම කෙනාම ගනුදෙනු කරන්නේ. අපි ඕනෑම මොහොතක මේ ලෝකයේ දෙයක් අත්විඳිනකොට ඔන්න ඔයකත් එක්ක තමයි අපිට ගනුදෙනුව සිද්ධ වෙන්නේ. අපිට ගොඩනැගෙන අන්නේ මානසික එහෙම නැත්නම් චිත්තජ රූපයත් එක්ක තමයි අපි ගනුදෙනු කරන්නේ. දැන් අපිට මේ වෙලාවේ අපි හිතමු අපිට ලංකාවේ ජනාධිපති මන්දිරය කියලා අපිට ජනාධිපති මන්දිරය කියන දේ අපිට පුළුවන් මේ අරලියගහ මන්දිරය කියන දේ ගැන දැන් චිත්තජ රූපයක් ගොඩනගා ගන්න. ඒකට ඒ වගේම තමයි දැන් මේ ඕගොල්ලන්ට මේ මෙතන තියෙන වටාපත පේනකොට ඒක ගැන රූපයක් ගොඩනගෙනවා ඒ වගේම. එතකොට අපි ගනුදෙනු කරන්නේ අන්න ඒකත් එක්ක තමයි ගනුදෙනු කරන්නේ. එතකොට අපි ඇත්තටම මේ කවුරු හරි කෙනෙක් අපි අතරින් දැන් අපි අතර ඉඳලා වියෝ වෙනවා කියන එකේදී උනත් ඒ කෙනාගේ දැන් බුදුහාමුදුරුවෝ මේ චිත්තචෛතසික විස්තර කරනකොට ජීවිත ඉන්ද්‍රිය කියන එක විස්තර කරනවා. ඒතර ජීවිත ඉන්ද්‍රිය විදිහට බුදුහාමුදුරුවෝ ඇත්තට විස්තර කරන එක අපි කවුරු හරි කෙනෙකුට පණ තියනවද නැද්ද කියන එක අපිට දැනෙන ඉන්ද්‍රිය තව විදිහකට විස්තර කරන්නේ. ඒක භෞතිකව අනිත් කෙනාට නෙමෙයි ඒක අපේ මානසික ලෝකයේ පිළිබඳව බුදුහාමුදුරුවෝ විස්තර කරන්නේ. එතකොට අපිට දැන් මේ බෝගහද එකපාර දකින්නකොට අපිට ඒකේ පණ තියනවා කියන හැඟීමක් ගොඩ නැගෙන්නේ නැහැ.
හැබැයි දැන් අපිට මේ නෝනා දකින්නකොට මෙතනින් නෝනා කෙනෙක් දකින්නකොට ඕගොල්ලෝ හැමෝටම මාව දකින්නකොට මට පණ තියෙනවා කියන හැඟීම ගොඩ නැගිනවනේ ඕගොල්ලන්ට ඒ දකින්න දැකීමත් එක්ක හැබැයි වටාපතට හිමිකක් ගොඩ නැගෙන්නේ නැහැ. ඒකට අපිට අන්නේ දැනගැනීම පණ තියෙනකෝ පණ නැති බව දැනගන්න ඉන්ද්‍රිය තමයි තව විදිහකට කිව්වොත් මේ ජීවිත ඉන්ද්‍රිය කියලා ඉන්ද්‍රියක් කිව්වට ඇත්තටම චෛතසිකයක් විදිහට විස්තර කරන්න බුදුහාමුදුරු ධම්මසංගණි ප්‍රකරණයේදී අපි චිත්ත චෛතසික වලට වෙන් කරනකොට චෛතසික හැම එකම දැන් අපි මේ චිත්ත ඒකාග්‍රතාවය ඒ වගේම සතිය සති සම්පජාන ඒ විදිහට අපි විස්තර කරන්නේ මේ චෛතසික විදිහට අපි මේ දැනෙන දැනීම තව ආකාරයකට බෙදලා විස්තර කරන එකක් තමයි එතෙන්දි කරන්නේ. ඒකයි මම මේ කිව්වේ. ඒතකොට එතෙන්දි විස්තර කරන්නේ චිත්ත චෛතසික විදිහට ජීවිතින්ද්‍ර කියන එකත් තව චෛතසිකයක් විදිහට. එතකොට අපිට අර අන්නර චිත්තජ රූපයක් ගොඩනගෙනකොට ඒ තුල අපිට ඒකට පණ ඇති හෝ නැති බව දැනෙන දැනීම. එතකොට අන්න ඊටම සරලව මේ අරගත්තා. එතකොට අපි ගනුදෙනු කරන්නේ අන්නේ මම සඳහන් කරන්නේ විදිහේ මෙන්න මේ මානසික රූපයත් එක්ක. එතකොට ඒකට අපිට දැනෙන දේ තමයි අර වේදනාව සංඥාව ගැන අපි මේ පැහැදිලි කරේ සැප දුක උපේක්ෂා වේදනාව ඊළඟට සංඥාව. එතකොට ඊළඟට අනිත් දේ තමයි විතක්කය. විතක්කය කියලා කියන්නේ දැන් මම මේ කතා බහ කරනකොට උනත් මම මේ ධර්ම දේශනාව බණ කියාගෙන යනකොට උනත් ඕගොල්ලෝ හැමදිනාටම යම් කිසි ආකාරයක මම මේ කියන ඒවත් එක්ක තර්කයක් ගොඩනගෙනවා වෙන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ හිතේ චැටරින් එකක් යනවා තේරෙනවද? දැන් මම මේ කියන දේවල් එක්ක දැන් මම වටාපත ගැන කියනකොට වෙන්න පුළුවන් ලංකාව ගැන කියනකොට වෙන්න පුළුවන් ශාසිනි ගැන කියනකොට වෙන්න පුළුවන් ගොඩක් දේවල් මතක් වෙනා වෙන්න පුළුවන්. එතකොට ඒ අන්නේ මතක් වෙන එක ඒ චැටරින් එක තමයි අපි කියන්නේ විතක්කේ කියලා. අපි විතක්ක ਵਿਚාර කියලා කියන්නේ. සඳහන් කරනකොට විතක්කේ කියලා කියන්නේ අන්නේ හිතේ යන සාකච්ඡාව. දැන් මේ මොහොතේ උනත් ඔයගොල්ලෝ හැමෝටම එහෙම තියෙනවානේ. දැන් මම මේ කතා කරන ඒවත් එක්ක තව දේවල් එන්න පුළුවන් මතක් වෙන්න පුළුවන් ඒවත් එක්ක ඔයගොල්ලෝ මේ ලෝක වලට යන්න පුළුවන්. ඒතකොට අන්නේ වගේ විතක්කයක් තියෙනවානේ. එතකොට අන්නේ විතක්කේ කියන දේ අපිට දැනගන්න පුළුවන් සංඥාවක් දැනගන්න පුළුවන් වේදනාවක් දැනගන්න පුළුවන්. ඇත්තටම අපි මේ ලෝකෙ කොහේ කොහොම ජීවත් වුණත් මේ 31 තලය තුල කොහේ හිටියත් අපිට දැනෙන්නේ ඔන්නේ කාරණා තුන විතරයි. අපි ලබන හැම අත්දැකීමකම අපි කෑමක් කෑවත් අපි චිත්‍රපටියක් බැලුවත් මොනවා හරි බැලුවත් අපි දුව පුතව ළඟට තුරුළු කරගත්තත් මොනවා කරත් අපි ওই හැම අත්දැකීමකම අපිට දැනෙන්නේ වේදනාව සැප දුක උපේක්ෂාව කියන වේදනාව විතක්කය අපිට ඔන්නේ වගේ හිතර ගොඩ නැගිනේ විතක්කය ඊට අමතරව සංඥාව. ඒත් ඔන්නේ කාරණා තුන පමණමයි අපිට දැනගන්න පුළුවන් අපි මේ ලෝකේ ජීවත් වෙන ඕනෑම මොහොතක. අපි මේ අත්දැකීම් ගොඩාක් දේවල් පසුපස කොච්චර හඹා ගියත් ඔය හැම අත්දැකීමකම අපි ලබන්නේ වේදනාව විතක්කය සංඥාව කියන ඔන්න ඔය තුන තමයි අපිට දැනගන්න පුළුවන්. අපිට අත් විඳින්න පුළුවන්. අපි මේ විදිහට සියලුම ආකාරයේ අත්දැකීම් තුළ අපි මේ ලෝකෙ තුල ඕන තරම් දේවල් අපි දේවල් හොයාගෙන ගිහිල්ලා දේවල් බලන්න යනවා. විවිධ අත්දැකීම් තුළ යනවා. අපි හිතමු අපි චිත්‍රපටියක් මූවි එකක් ඒ වගේම ඇලක් දොලක් ලේක් එකක් ඒ වගේම අපි මේ වොන්ඩර් වර්ල්ඩ් කියත් මොනවා කරත් මොන දෙයකදී වුණත් අපි ලබන්නේ ඔන්න ඔය අත්දැකීම් තුළ තමයි. අපි මේ හැම එකකදී වේදනාව සංඥාව විතක්කය. ඒතකොට අපි බැඳෙන්නේ ආපහු ඔන්න ඔය වේදනාවට උතන. එතකොට අපිට තණ්හාව කියන අපි ඇත්තටම අර සැප වේදනාවට තමයි එතෙන්දී ආශක්ති වෙන්නේ. අපි ආසාව එන්නේ මේ හරහා ගොඩ නැගෙන. ඒතකොට ඒක ඒ බුදුහාමුදුර සතිය විදිහට දේශනා කරන්නේ විතක්කය සංඥාව වේදනාව කියන මෙන්න මේ තුන සමාධි භාවනා සූත්‍රයේදී විස්තර කරන්නේ ප්‍රකටව දැනගනි ප්‍රකට මේ ඒ කියන්නේ ප්‍රකටව උපදී ප්‍රකටව අස්තියටයි ප්‍රකටව නිරෝධ වේ කියන්නේ. එතකොට ඒ කියන්නේ අපිට ඒක ගොඩනැගෙන හැටි ප්‍රකට වෙනවා. ඒ වගේම ඒ දැනීම අපිට ප්‍රකට වීම. ඒ වගේම ඒකේ නිරෝධය අපිට ප්‍රකට වීම තමයි කවුරු හරි කෙනෙක් සමාධි භාවනාව සූත්‍රයේ සමාධි භාවනාව වඩනවා නම් සතිය වඩනවා නම් ඒ කෙනාට සිද්ධ වෙන්නේ. එතකොට ඒක මම මේ කිව්වට එකපාරට තෙන්ට එන්න කෙනෙකුට බෑ. එතකොට මේකේ බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ අනුපූරක ප්‍රතිපදාවක් ඔන්න ඔය තැනට මේ මෙතෙන්ට එන්න ඕනේ කවුරු හරි කෙනෙක් මාර්ගයේ ඇත්තටම මේ මාර්ගයේ නියමාකාරයෙන් මාර්ගයේ වඩන්න පටන් ගන්න තැන වෙන්නේ. ඒතර බුදුහාමුදුරුවෝ මේ ගිය සතියේ මේ ධර්ම දේශනාව කරේ වස් ධර්ම දේශනාව සබ්බාසව සූත්‍රය සම්බන්ධයෙන්
වන්දේ කරත් සූත්‍රය සම්බාසව සූත්‍රය සම්බන්ධ කරගෙන. ඒතර සම්බාසව සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ විස්තර කරන්නේ කවුරු හරි කෙනෙකුට අර ආශ්‍රව ප්‍රහාණය කරන ආකාර හතම විස්තර කරනවානේ. නිදර්ශනයෙන් පහ කරන්න ඕනේ, පරිවර්ජයෙන්, නිවසීමෙන්, ඒ වගේම විනෝදනයෙන්, අදිවාසනෙන් ඒ වගේ පහ කරන්න ඕනේ. ඒතකොට ඒ කියන්නේ අපි සම්පූර්ණයෙන් මේක වළක්වලා මේ දාන එක කට් කරලා දාන්න පුළුවන්. අපි ඒකට යන්නේ නැතුවම ඉන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් වලින් අපි මේ ආශ්‍රව පහ කරගන්න. ඒතකොට ඒක උවමනා වෙන්නේ ඔන්නේ මම මේ සඳහන් කරපු සතිය සතර සතිපට්ඨානයේ වඩන්න ඕනේ වටපිටාව සකස් කර ගැනීම. එතකොට එමුකෝ ඔයගොල්ලෝ හොඳට බලන්න අපේ හිත කලබලකාරී නම් අපිට අපේ හිත පේන්නේ නැහැ. අපිට අපි කරන්නේ මොකක්ද කියන එක අපිට තේරෙන්නේ නැහැ, පේන්නේ නැහැ. දැන් ඔයගොල්ලෝ හොඳට බලන්න ඕගොල්ලන්ට හදබල දුකක්, තරහක්, කරදරයක් ඒ වගේ දැනෙච්ච වෙලාවට අපි කරන්නේ මොකක්ද කියන එක පිළිබඳව අපිට පොඩි මේ අන්කොන්ෂස් ගතියක් ඉන්නේ. අපිට තේරෙන්නේ නැහැ නේ. ඔයගොල්ලෝ හොඳටම තරහ ගිය වෙලාවක බලන්න අනික් කෙනාට බැන්නට පස්සේ සමහර විට මෙහෙමත් කිව්වනේ කියලා හිතෙන්නේ ඒ වචන පිට වෙලා ගියාට පස්සේ ටිකක් දුර. එතකොට අපිට එමුකෝ අපේ හිත කලබලකාරී වෙන අපිට ඔන්න ඔය කියන විතක්ක ਵਿਚාරවත් සංඥාවත් වේදනාවත් අපිට රෙකග්නයිස් වෙන්නේ නැහැ. අපේ හිත කලබලකාරී වෙන්න. එතකොට අපේ හිතේ මූලික සමතයක් අවශ්‍ය වෙනවා ඔන්න ඔය තැනටපත් වෙන්න. එතකොට අන්න ඒ වගේ මූලික සමතයක් අපිට තියෙනකොට අපිට පුළුවන් අපි ලබන ඒ අත්දැකීමට අපිට ව්‍යාවීම තුළ මෙන්න මේ වේදනාව සංඥාව විතක්කේ කියන එක අපිට දැනගන්න. අන්න එතකොට අපිට ඒ දැනෙන දුක දැනෙන්නේ අපිට තණ්හාව අපිට මේ මොහොතේ තියෙන බැඳීම හින්දා දුක දැනෙන එක වෙනස් වෙනවා කියන එක අපිට අවබෝධ වෙනකොට අපි ස්වභාවිකවම අතහරින් තැනටපත් වෙනවා. කියන්නේ ඕගොල්ලෝ කවුරුවත් දැන් මට මෙන්න මේකින්ද දුක දැනෙනවා කියලා. දැන් ඕගොල්ලෝ මෙතන වාඩි වෙලා ඉන්නකොට ඕගොල්ලන්ට භෞතිකව දැනෙන ඉරියව්වේ අපහසුතාවක් තියෙනකොට ඒක වෙනස් කරගන්නවා. ඒක ඒ විදිහට ඉන්නේ නැහැනේ. දැන් පොලිසගෙන ඉන්න පුළුවන් ප්‍රමාණය නෑ. හැබැයි ඕගොල්ලන්ට දැන් ඒ භෞතික අපහසුතාවක් තියෙනවා නම් කකුල පාතිය අරගෙන ඉන්න වෙනස් කරලා හරි වෙනස් කරගන්නවා. සමහර විට ඒක දන්නෙත් නෑ, හිතන්නෙත් නෑ. ඒක අපේ ස්වභාවය තමයි. දැන් ඕගොල්ලන් අහලා තියෙන මේ ශක්ති සංසිඳනීමෙන් තියෙන දැන් ශක්තිය ගොඩාක් ඒ කියන්නේ අපි දැන් උඩක තියෙනවා නම් වස්තුවක් එයා පුළුවන් තරම් නියුට්‍රල් තැනට යන්නනේ බලන්නේ. බිමට වැටෙනවානේ. එතකොට ඒකේ විභව ශක්තිය අඩු වෙනවා. එතකොට ඒ වගේ අපි හැමතිස්සෙම අපි මේ අර අඩු වෙන තැනකට ඉන්න. ඒ කියන්නේ අපි කැමති ඒක තමයි නැචරල් ටෙන්ඩන්සි එක. එතකොට ඒ වගේම අපිට දුක දැනෙනකොට අපි කොහොමදවත් ඒ දුකේ ඉන්නේ නැහැ. අපි දුකෙන් නිදහස් වෙනවා. අපිට මේක තමයි ඔය දේ අපිට දුක දැනෙන්නේ කොහොමද කියන එක තේරෙන්නේ නැති එක. එතකොට අපි මේ සතිය පැවැත්වුත් සතර සතිපට්ඨානෙ හිටියොත් අපිට අන්න එතකොට දුක ගොඩනගෙන ආකාරය අපිට පේන්න ගන්නවා. අන්න ඒක අපිට පේනකොට අපි කවුරුවත් අපිට මේ අල්ලගෙන ඉන්න දදින් මම මේක අල්ලගෙන ඉන්න කිහින්දයි මට දුක දැනෙන්නේ කියන එක තේරෙනකොට ස්වභාවිකව මේක අතහැරෙනවා. එම්කෝ අපේ නැචරල් ටෙන්ඩන්සි එක තමයි අපි හැමතිස්සෙම දුකෙන් නිදහස් වෙන පැත්තට යන්නේ. අර ශක්තිය තියෙන එක ගත්තොත් ඒක පුළුවන් තරම් ස්ටේබල් වෙන තැනට යන්නේ හැමතිස්සෙම. අන්න ඒ වගේ අපි හැමතිස්සෙම යන්නේ අන්නර මේ දුකෙන් නිදහස් වෙන පැත්තට. අන්න එතකොට අපිට ගිහින් ටික ටික අපි අටලෝ දහමටම ඇතුළතින් අපි කම්පා වෙන්නේ නැති තැනකටපත් වෙනවා. ඒකට අපි කවුරු හරි කෙනෙක් මේ මාර්ගයේ පූර්ණ වශයෙන් වඩාගෙන යනකොට එයාට අර සත්පුද්ගල ස්වභාවය. දැන් මම කියන හැඟීම අපිට දැනෙන්නේ ඔන්නේ මම කියන හැඟීමට අපිට තියෙන තණ්හාව. හින්දා තමයි මම කියන හැඟීම අපිට ගොඩ නැගෙන්නේ. ඒක තමයි අපිට මූලිකම වශයෙන් ඇති වෙන තණ්හාව ඇති වෙන ආකාරය තමයි මම ඉන්නවද කියන එක. මම වෙන්ද හෝ මම ඉන්නවද මම කොහේ ඉඳලා කොහේ ආවද මම කියන ඒ බුදුහාමුදුරුවෝ මේ මහා මේ කුද්දක වස්තු විභංගය කියලා විභංග ප්‍රකරණේ තියෙන අන්තිම පරිච්ඡේදයේ තියෙන්නේ. ඒකෙදි බුදුහාමුදුරුවෝ විස්තර කරනවා 18 ආකාරයකට මම කියන කෙනාට තණ්හා වෙන්නේ කොහොමද කියලා. මම කියන හැඟීමට. ඒක තමයි අපිට දැන් අපි මේ දස සංයෝජන ධර්ම ගත්තාමත් අපි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටික රූපරාග අරූපරාග මාන උද්ධච්ච අවිද්‍යාවනේ අන්තිමට විස්තර කරන්නේ. ඒතර මෙතන මානෙ කියලා කියන්නේ මම ඉන්නවා කියන මානෙ තමයි අන්තිමටම අසිමානිය ප්‍රහාණය වෙනවයි කියලා අහලා තියෙන ඔයගොල්ලෝ හැමෝම අසිමානිය කියලා අහලා තියෙන. ඒතර මම කියන හැඟීම මම ඉන්නවා කියන හැඟීමට කියන තණ්හාව තමයි අස්මිමානිය කියලා කියන්නේ. මේ අන්න ඒ වගේ එතන තමයි අපිට අවසානයේ එන්නේ. ඒතර ඒක තමයි අපි මූලික වශයෙන් බැඳෙන තැන. ඒතකොට සත්පුද්ගල ස්වභාවයේ පූර්ණ වශයෙන් කෙනෙක් ඉක්මවා දෙතෙන්දි අන්න එතකොට තමයි කෙනා එයාට නැවත ඉපදෙන්න තියෙන ආසාව, මගේ ජීවිතේට තියෙන ආසාව පූර්ණ වශයෙන් ප්‍රහාණය කිරීම තුළ නැවත උපතක් නැති තත්ත්වයටපත් වෙන්නේ. ඒතකොට ඒක ඇත්තටම මේ ක්‍රියාවලිය තුළ ලැබෙන
ප්‍රතිඵලයක්. ඒකට අපි බුදුහාමුදුරුවෝ ඒකනේ දේශනා කරන අනුකූලක ප්‍රතිපදාවක් දුකෙන් නිදහස් වෙන්න කියලා. ඒතකොට අපි මෙන්න මේ දුක අවබෝධ මේ දුක්ඛ සත්‍ය, දුක්ඛ සමුදය සත්‍ය, දුක්ඛ නිරෝධ සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා සත්‍ය අවබෝධ කරනකොට අපිට ලැබෙන ඵලයක් තමයි අර නැවත උපතක් නැති වෙන තත්ත්වයටපත් වෙන එක. එහෙම නැතුව කවුරු හරි කෙනෙක් නැවත උපතක් තත්ත්වයටපත් වෙන්නේ එහෙම නැත්නම් මේ රහත් වෙනවා කියලා කියන්නේ නැවත ඉපදෙන එක නැවැත්වීම කියන එක නෙවෙයි. ඒ தත්ත්වෙට ඒ කෙනාපත් වෙන්නේ මෙන්න මෙතන අස්මිමානයට තියෙන තණ්හාවෙන් නිදහස් වීම. ඒ தත්ත්වෙටපත් වෙන්න පුළුවන් පටන් ගන්න තැන තමයි කවුරු හරි කෙනෙකුට Tamanට හැකි ආකාරයට සතර සතිපට්ඨානෙ වඩන්න උත්සාහ කරන්න. ඒක තමයි අපි හැමෝටම කරන්න පුළුවන් දේ. ඒක මේ ඉතිනිදා ජීවිතේ ගත කරනකොට කරන්න පුළුවන්. බුදුහාමුදුර දේශනා කරන්නේ හැම තැනකදීම හැම සූත්‍රයකදීම මේකයි අපිට ඒකදී දර්ශනයෙන් ඒක දර්ශනය කියන්නේ බණ අහලා අපේ මේ දැක්ම තුලින් අපි ප්‍රහාණය කරන්න ඕනේ කුසල් අකුසල් තියෙනවා. ඒතකොට මේ දැක්ම තුලින් අපි ලබන්න ඕනේ අවබෝධයක් තුලින්. ඒක නිරන්තරයෙන් සාකච්ඡා කරලා තියෙන ප්‍රශ්න ගැටළු සාකච්ඡා කරලා අපි සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙනකොට දැන් සක්කාය සහ සක්කාය දෘෂ්ටි කියලා කියන්නේ දෙකක්. සක්කාය කියලා අපි කියන්නේ මම කියන හැඟීම. සක්කාය කියලා කියන්නේ මම කියන හැඟීම. සක්කාය දෘෂ්ටි කියලා කියන්නේ අපිට මෙන්න මේ මම කියන දෘෂ්ටි. ඒ කියන්නේ මම කියන කෙනා එක දිගට ඉන්නවා කියන දෘෂ්ටිය. දැන් අපිට හිතෙනවානේ දැන් ඔයගොල්ලෝ හැමෝටම අපි හැමදේම දැන් මීට පැය කමාර විතර කලින් අපි බණ පටන් ගන්නකොට මෙතෙන්ට ආපු කෙනා ඒ විදිහට ඉන්නවා කියලා අපි හැමෝටම දැනෙන්නේ. අපිට අන්න ඒක එක දිගට පවතින මම කියලා කෙනෙක් මොනවා කියන දෘෂ්ටිය තමයි කවුරු හරි කෙනෙක් සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙනකොට ප්‍රහාණය වෙන්නේ. හැබැයි යාට මම කියන හැඟීම ගොඩ නැගෙනම යා අරිහත් භාවයටපත් වෙන තාක්කල්. ඒතර මම ඒක සක්කාය. ඒතර සක්කාය කියන එක පූර්ණ වශයෙන් නිදහස් ප්‍රහීන වෙන්නේ අන්නර අස්විමානයේ ප්‍රහාණය වෙනකොට. කියන්නේ මම කියන හැඟීම පූර්ණ වශයෙන් ප්‍රහාණය වෙනකොට හැබැයි ඒ තාක්කල් සක්කාය ඒක නැත්තම් මම කියන හැඟීම ගොඩ නැගෙනවා. හැබැයි යා දන්නවා මම කියලා කෙනෙක් පූර්ණ වශයෙන් පවතින එක දිගට පවතින මම කියන කෙනෙක් ඉන්නවා කියන දෘෂ්ටියෙන් යා නිදහස් වෙනවා. ඒක මේ බුදුහාමුදුරුවෝ ඒ වගේ අපිට දේශනා කරනවා. ඉතින් එතකොට අපිට මේ මාර්ගයේ ගමන් කරනකොට කරන්න තියෙන දේ තමයි අපි මෙන්න මේ එදිනෙදා ජීවිතය තුළ අපි කරන හැම වැඩකටම අපිට දැනීමක් තියාගන්න පුළුවන්ද කියලා උත්සාහ කරන්න. නිකන් සරල උදාහරණ දෙකක් මම මේකට දීලා අපේ ධර්ම සාකච්ඡාවේ අපි ප්‍රශ්න ගැටළු තියෙනවා නම් ඒකට යොමු වෙමු. එතකොට අපි නිකන් හිතන්නකෝ අපි මෙහෙම මේ CCTV කැමරා එකක් මෙහෙම වගේ ඔලියට උඩින් මෙන්න මේ හරිය වගේ අපි හයි කරා කියලා. මේ කැමරා එක මේ අර බූරුවගේ පිටේ කැරට්ටලයක් මේ කොට්ටක් බඳලා ඉස්සරහින් කැරට්ටලයක් දෙනවා වගේ අපේ මේ පිටේ කැමරාවක් හයි කරලා මේ කැමරාව මෙහෙම ඉතින් තියනවා කියලා හිතන්නකෝ හැම මොහොතකම. එතකොට මේ කැමරා එකට CCTV කැමරාවක් කියලා හිතන්නකෝ අපි කරන හැම වැඩක්ම කැමරා එක රෙකග්නයිස් කරනවා පේනවා. හැබැයි යා ඒක වැලකටවත් කැමරා එකක් කියන්නේ අපිට ඉන්ස්ට්‍රක්ෂන් දෙන්න මොකද කියන්නේ රෙකග්නයිස් කරගන්නවා විතරයි. යා ඒක රෙකෝඩ් කරනවා විතරයි. ඒ වගේම අපි හිතන හිතවිලිත් මේ කැමරා එකට පේනවා කියලා හිතන්න. මේ කැමරා එකට අපේ හිතවිලි ඩිටෙක්ට් කරගන්න පුළුවන් කියලා අපිට එන සිතුවිලි ඔක්කොම. ඒකට මේ කැමරා එකේ සිතුවිලි රෙකෝඩ් කරගන්නවා ඩිටෙක්ට් කරගන්නවා විතරයි. අන්න ඒ වගේ ඕගොල්ලන්ට පුළුවන් ද කියලා බලන්න තමන්ව ඔබ්සර්ව් කරන්න මෙන්න මේ වගේ CCTV කැමරා එකක් වගේ. ඒක බුදුහාමුදුරුවෝ සතිය සතර සතිපට්ඨානයි කියලා කියන්නේ. උන්නය හැම මොහොතකම ඒකනේ යන්නේ එන්නේ කන්නේ බොන්නේ ඉඳින්නේ. නිින්ද ගිහින් නැති හැම ඉරියව්වකදී. එහෙම නැත්නම් නිින්ද ගිහින් නැති ඕනෑම මොහොතක අපිට පුළුවන් මේ අපි ලබන අත්දැකීම පිළිබඳ අපිට දැනීමක් තියාගන්න. ඒත් මේ කැමරාව ඔන් වෙලා තියෙන්න පුළුවන් නිින්ද ගිහින් නැති ඕනෑම මොහොතක. ඒතර මෙන්න මේ විදිහට තමන් දිහා බලාගෙන ඉන්න පුළුවන්ද කියලා බලන්න. එතකොට ඕගොල්ලන්ගේ සිතුවිලි තමන්ගේ ඒගොල්ලෝ නැගෙන හැඟීම් ඒ හැම දෙයක් තුළම. ඒතර මේකේ ආපහු ඕගොල්ලන්ට දැනෙන්නේ අර වේදනාව විතක්කේ සංඥාව තමයි. හැබැයි ඒ වුණාට ඔයගොල්ලෝ උත්සාහ කරන්න තමන්ට තමන් පිළිබඳ දැනීමක් තියාගන්න. අන්න එතකොට ඒකත් එක්ක දුක සතුට වෙනස් වෙන හැටි, ඕගොල්ලන්ට මේ අත්දැකීමේ ස්වභාවය වෙච්ච අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය අන්නේ ටික ඕගොල්ලන්ටම ඕගොල්ලන්ගේ අත්දැකීම තුලින් අවබෝධ කරගන්න පුළුවන්. එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මෙන්න මේක තමයි ඒකායන නිවන් මාර්ගයේ විදිහට. මම මේක මේ නිකන් ඉතාම සරලව කතාවෙන් වාක්‍ය දෙක තුනකට කිව්වට මේ වැඩේ කරන්න ගියාම ඉතාම අපහසුයි. මේක එහෙම ලේසියෙන් කරන්න. දැන් මේක අපිට හරියම ලේසියෙන් නිකන් මෙහෙම කැමරාවක් මෙහෙම තියලා බලාගෙන ඉන්නවා කියලා කිව්වට
ඕක කරන්න අපිට හරිම අපහසුයි. අපිට හරිම අමාරුයි. අපේ හිතේ ස්වභාවය තමයි ඒක. දැන් අපිට බයිසිකලයක් පදින හැටි ඕන තරම් මෙහෙම ඉඳගෙන බයිසිකලයක් පදින්න පුළුවන් ගැන කතා කරන්න පුළුවන්. තනි පැඩල් එක යන්න පුළුවන්, කකුල දාලා මෙහෙම කරකවන්න, මෙහෙම බැලන්ස් කරගන්න. අපිට ওই තරම් බයිසිකලයක් අරගෙන පදින හැටි පොතක් ලියන්න විස්තර කරන්න ඕන දෙයක් පුළුවන්. හැබැයි ඒකෙන් අපිට බයිසිකල් පදින්න පුළුවන් වෙනවද? ඒකෙන් අපිට බයිසිකල් පදින්න පුළුවන් වෙන්නේ නැහැ. අපිට බයිසිකල් පදින්න ඕන නම් බයිසිකල් පදින්න ඉගෙන ගන්න ඕන නම් අපිම ගිහිල්ලා අපි විසින්ම බයිසිකලේ පැදලා ඉවර වෙලා අන්න අර අපි එක්ස්පීරියන්ෂල් ලර්නින් එකක් ලබන්න ඕනේ. අපි කොහොමද බයිසිකලේ බැලන්ස් කරගන්නේ කියන්නේ. ඒක අපිට පොතකින්වත් කවුරු හරි පදින දිහා බලලා ඉඳලම කවුරු හරි කරපු දෙයක් ලියලා තියෙන එක YouTube එකක් බලනවත් අපිට ඒක අවබෝධ කරගන්න ඉගෙන ගන්න බෑ. අපිට මේ බයිසිකල් පදින එක පිළිබඳ දැනුමක් ලබා ගන්න පුළුවන්. PhD එකක් ඉවරක් කරන්න පුළුවන් බයිසිකල් පැදීම ගැන. අපි Tour de France වගේ ගත්තොත් එහෙනම් ඒගොල්ලෝ දැන් ඒ අර මේ කලින් ඒ කියන්නේ Tour de France දින දෙක නා ගොඩාක් ඇනලයිස් කරනවා. ඒ ඔක්කොම බලලා යා මේ වින් ෆ්ලෝ එක බලලා ෆ්ලුයිඩ් ඩයිනමික්ස් බලලා අඩුම ප්‍රතිරෝධයක් එන විදිහට යාව පොසිෂන් කරලා දින දෙක නාව අරගෙන ගිහිල්ලා අන්තිම කිලෝමීටර විතර තමයි යා තනියම යන්නේ. අනිත් 5 දිනක් විතර කට්ටියක් යාව ගාඩ් කරගෙන ඉන්නේ. මේ එතෙන්ට එනකන්. එතකොට අන්න ඒ වගේ මොනවා හරි ඒව ගැන අපිට අධ්‍යයනය කරලා ඕන දෙයක් කරන්න පුළුවන්. හැබැයි ඒව මොනවා කරත් අපිට බයිසිකලයක් අදින්න පුළුවන් වෙනවද ඒකෙන්? අපිට දැන් මම මේ බයිසිකල් සම්බන්ධව දැන් මම කිව්වේ ෆ්ලුයිඩ් ඩයිනමික්ස් එකක් අධ්‍යයනය කරලා මේ බයිසිකල් රේස් එකක් දුවන මේ පදින කෙනෙක් පදින්නේ. එතකොට හැබැයි අපි එහෙම කරා කියලා අපිට බයිසිකලේ පදින්න පුළුවන් වෙන්නේ නැහැ. බයිසිකලයක් බැලන්ස් කරගන්න කිව්ව බයිසිකලයක් ගිහිල්ලා පදින එක කරන්න නම් තමන් විසින්ම බයිසිකලේ පැදලා බයිසිකලේ බැලන්ස් කරගන්නේ කොහොමද කියන එක තමන්ම අත්දැකීම් තුළින් ඉගෙන ගන්න ඕනේ. මේ සතිය කියලා කියන්නේ අන්න ඒ වගේ දෙයක්. කාගේවත් හිත දිහා කාගේවත් අත්දැකීමක් දිහා නෙවෙයි අපි බලන්නේ තමන්ගේ අත්දැකීම දිහා තමන් මේ ලෝකේ අත්විඳ හැටි තමන් දිහා. ඒතර ඒක වෙන කාටවත් කරන්න පුළුවන්. වෙන කාටවත් ඒක කරන්න බෑ. ඒක කරන්න පුළුවන් වෙන්නේ මටම විතරයි. ඒක තමයි බුදුහාමුදුරන්ටවත් බැරි උනේ තව කාවවත් නිවන් දක්වන්න. බුදුහාමුදුරන්ටත් පුළුවන් උනේ මාර්ගය කියලා දෙන්න. අන්නේ මාර්ගයේ ගමන් කරොත් ඒ මාර්ගයේ ගමන් කරන කෙනා ඒක ගිහිල්ලා නිවන් දකින්න පුළුවන්. ඒ මොකෝ ඒ අපේ හිතේ අපි මේ බැඳීම අර මම කලින් සඳහන් කරා වගේ හිතේ බන්ධනයෙන් තමයි නිදහස් වෙන්නේ. ඒ හිතේ බන්ධනයෙන් නිදහස් වෙන්න පුළුවන් වෙන්නේ හිතේ බන්ධනය අපිට දැනෙන්නේ කොහොමද මේ මානසික බන්ධනය අපි හිර වෙලා ඉන්නේ කොහොමද කියන එක අපේ අත්දැකීම් තුළින්ම අපිම අවබෝධ කර ගැනීමෙන් පමණයි. ඉතින් ඒක මේ හැම කෙනාටම කරන්න පුළුවන්. මේ හැමෝම මේ මාර්ගයේ ගමන් කරන්න උත්සාහ කරන පිරිසක්. මේ හැම දිනාට මේ මාර්ගයේ ගමන් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් මම ධර්ම දේශනාව මෙතකින් සමාප්ත කරනවා. මොනවා හරි ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්. අපි මේ කතා කරපු දේවල් සම්බන්ධව මේ Zoom හරහා සම්බන්ධ වෙලා ඉන්න මහත්මීන්ට මොන හරි ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒත් අහන්න පුළුවන්. තියෙනවද මොන හරි එහෙම ගැටලුවක් ප්‍රශ්නයක්? ඒක මේ මාර්ගය වඩාගෙන යනකොට සමහර විට දැන් මම ඔය කිව්වා වගේ Taman දිහා බලාගෙන ඉන්න යනකොට Tamanට තමන්ම තමා පේන්න පටන් ගන්න වෙන කවවත් නෙවෙයි මම ගැන Taman ඒ කියන්නේ Taman ගැන තවදුරටත් දැනගනි බලා ගන්න පුළුවන් මේ Tamanගේ ගතිගුණ කොහොමද Tamanගේ හිතට දැනෙන ඊර්ෂ්‍යාව ක්‍රෝධය වෛරය ඒව වෙනස් වෙන්නේ කොහොමද ඒව දැනෙන්නේ කොහොමද අනිත් අය කෙරේ තරහක් ඇති වෙන්නේ කොහොමද ඔන්නේ කියන දේවල් ඔක්කොම Taman තුළින්ම පේන්න පටන් ගනී. ඉතින් ඒකත් එක්ක මේ මාර්ගයේ වඩනකොට දැන් මම හිතාව සරලව කිව්වට ගැටළු ප්‍රශ්න එන්න පුළුවන්. ඉතින් ඒ දේවල් එනකොට ඒවත් එක්ක කතා බහ කරන එක තමයි අපි කියන්නේ භාවනා කමතහන් දෙනවා කියලා. ඉතින් මේ මාර්ගයේ වඩන්න මොන හරි උත්සාහ කරලා තමන් දිහා බලාගෙන ඉන්න සතිය වඩන්න සතර සතිපට්ඨානෙ වඩන්න උත්සාහ කරලා මොන හරි ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා නම් එනවනම් විහාරස්ථානයේ ඉන්න ස්වාමීන් වහන්සේ ළමයට කතා කරන්න පුළුවන් ඉතින් අපි ඒකට තමයි භාවනා කමටහන් දෙනවා කියලා කියන්නේ. එතකොට ඒ තමන් මේ මාර්ගයේ වඩනකොට දැන් බුදුහාමුදුරු දේශනා කරන විපස්සනා භාවනාව තමයි තව විදිහකට කිව්වොත් මම ඔය විස්තර කළේ. අපි සතිය සතර සතිපට්ඨාන කියලා කියන්නේ බුදුහාමුදුරු තත්ත්වගත විපස්සති කියලා කියන්නේ. ඒ තැන විපස්සනා කරන්න කියලා කියන්නේ. එතකොට ඒ කියන්නේ ඔන්න ඒ අත්දැකීම ලබන මොහොතේදී ඒක පිළිබඳ දැනීමක් තියාගන්න කියන එක. මේක තමයි අපි විපස්සනාව වෙන්නේ. විපස්සනාව කියලා කියන්නේ ඇනලිසිස් එකක් නෙවෙයි. විපස්සනාව කියලා කියන්නේ ඇතිදී ඇති සැටියෙන් අපි දැන ගැනීම.
එතකොට අපිට අන්න ඒක තුල තමයි අපිට ඒකේ අවබෝධ කරන්න පුළුවන් වෙන්නේ අපිට දුක ගොඩනගන්නේ කොහොමද කියන කාරණාව දුක්ඛ සත්‍ය, දුක්ඛ සමුදය සත්‍ය, දුක්ඛ නිරෝධ සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා සත්‍ය අවබෝධ කරලා අපිට දුකින් නිදහස් වෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ මාර්ගයේ ගමන් කරන්න උත්සාහ කරන්න හැම මොහොතකම මේ වැඩේ කරන්න පුළුවන් මේ ජීවත් වෙලා ඉඳද්දි මේ මොහොතේදී මෙතෙන්දි තමයි ඒක අපිට කරන්න පටන් ගන්න පුළුවන්. ඉතින් ඒකින්ද ඒක යෙදෙන්න උත්සාහ කරන්න. යෙදෙනකොට ගැටළු ප්‍රශ්න ඕනෑම දෙයක් කතා බහ කරන්න අපි විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා ඉන්නවා. හම් වෙලා කතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් කෝල් එකක් දීලා කතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ කාලේදී මේ අපිට කොවිඩ් එකත් එක්ක තියෙන දේවල් එක්ක Zoom තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙලා හරි කතා බහ කරන්න පුළුවන්. ඉතින් ඒ දේවල් වල යෙදෙන්න උත්සාහ කරන්න කියලා මම හැම දිනාටම නැවතත් මතක් කරමින් අපි ඉන්න ධර්ම දේශනාව මෙතකින් හමාර කරමු. වෙන මොන හරි ගැටළු ප්‍රශ්න තියෙනවා නම් ඕනම දෙයක් අහන්න පුළුවන්. හොඳයි. එහෙම මොකද ගැටළු ප්‍රශ්නයක් නැත්නම් පිළිකර පූජා කරන්න වෙනවා නැත්නම් ගස්සලා. So ඒක කරනවා මේ පල්ලෙහාට ගියාද? හරිය. ඒත් අපි තුනන පල්ලෙහා එකට සම්බන්ධ රේන් කරන පල්ලෙහා පුණ්‍යන මුද්‍රාවට සම්බන්ධ වෙයිද ඊට මෙතෙන්ට? හොඳයි ඒ සාදු කරේ. හොඳයි දැන් මේ අවස්ථාවේදී සිහිපත් කරගන්න මීට අවුරුදු දෙකකට පමණ මත්තෙන් 2020 ජූලි 25 වෙනිදා අප අතරින් මිය පරලෝ යන්න යෙදුනා වූ ශෂින් පුංචි වාදීනිය සිහිපත් කරමින් අද දවසේදී අපි ධර්ම දේශනාව සිදු කරන්නට යෙදුනා. ඉතින් මීට කාලයකට කලින් සති කිහිපයකට කලින් ඇවිල්ලා රේණුකා නෝනත් ඒ වගේම සමිත් මහත්තයත් විනිතිනියත් ඇවිල්ලා අද දවසේදී මේ විදිහේ ධර්ම දේශනාවක් සිදු කරන්නට ඕනේ කියලා සිංහල භාෂාවෙනුත් ඒ වගේම කුඩා දරුවන් වෙනුවෙන් ඉංග්‍රීසි භාෂාවෙනුත් විහාරස්ථානයට ආරාධනා කරන්නට යෙදුණා. ඉතින් ඉන් අනතුරුව මේ හැම දිනම එකතු පහදු කරගෙන කුසල ක්‍රියාවන්ගේ යෙදিলা අද දවසේදී මේ ධර්ම දානමය පින්කම ලකලැහැස්ති කළා, සෝදානම් කරලා ඒ වගේම ගිලන්පස බුද්ධ පූජාව පිළියෙල කරගෙන ඇවිදින්න පළමු කොට මේ සීලම දෙනා එකතු පහදු වෙලා ගිලන්පස බුද්ධ පූජාව සකස් කරලා ලෝතුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේ ඉදිරියේ තැන්පත් කරන්නට යෙදුණා. ඉන් අනතුරුව පංචශීලයේ සමාදන් වෙලා සිල්වන්ත පිරිසක් බවට පත් වෙලා බුද්ධ වන්දනාව සිද්ධ කළේ ඒ සීලෝම බුදු පූජාවන් ලෝතුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේට පූජා කොට වන්දනා කරන්නට යෙදුණා. ඉන් අනතුරුව ධර්ම දේශනාවක් හා සම්බන්ධ වෙලා ධර්ම දේශනාවක් සිංහල භාෂාවෙනුත් ඒ වගේම ඉංග්‍රීසි භාෂාවෙනුත් ධර්ම දේශනා දෙකක් සිදු කරන්න තියදුනා අද දවසේදී විහාරස්ථානයේදී ඒ වගේම Zoom තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙලා ඉඳපු මේ සියලුම දෙනා වෙනුවෙන්. ඉතින් මේ සියලුම දේවල් කුසල් රැස් වෙන කුසල ක්‍රියාවන්. මම සඳහන් කරා වගේම ධර්ම දානය කියලා කියන්නේ අපිට කරන්න පුළුවන් උතුම්ම දානය දෙන්න පුළුවන් උතුම්ම දානය. මේ සියලුම දේවල් කුසල් රැස් වෙන කුසල ක්‍රියාවන්. ඉතින් මේ සියලුම කුසල ක්‍රියාවන් යෙන්නේ රැස් වුණා වූ අනන්ත අප්‍රමාණ කුසල සම්බාර ධර්ම හේතු කරගෙන පළමුකොටම ඒ ඔබට අපිට සිටින්නා වූ සියලුම ඉෂ්ඨකාමී දේව දේවතාවුන් වහන්සේලාටත් ඒ වගේම ඔබ පරිහරණය කරන්නා වූ වාසස්ථාන වලට යාන වාහන වලට අධිපති සිටින්නා වූ සියලුම ඉෂ්ඨකාමී දේව දේවතාවුන් වහන්සේලාටත් ඒ වගේම මේ බුද්ධ ශාසනය මේ ලෝකයේ ආරක්ෂා කරන්නා වූ සියලුම දේව දේවතාවුන් වහන්සේලාට මේ රැස් වුණා වූ අනන්ත අප්‍රමාණ කුසල සම්බාර ධර්ම හේතු කරගෙන ඕන් පතන්නා වූ බෝධිකින් නිවන් මාර්ගය පූර්ණ කර ගැනීම සඳහාම හේතු වාසනා වේවා හේතු වාසනා වේවා හේතු වාසනා වේවා කියලා සාදුකාරය දීලා ප්‍රාර්ථනා කරමු.
ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ත්වං සදා ඒ වගේම මේ රැස්වුණා වූ අනන්ත අප්‍රමාණ කුසල සම්භාර ධර්මයේ හේතු කරගෙන විශේෂයෙන්ම අද දවසේදී මේ ධර්ම දානමය පුණ්‍ය කර්මයේ මුඛ්‍ය පරමාර්ථය උනේ මීට වසර දෙකකට පමණ මත්තෙන් ජූලි 25 වෙනිදා දින 2020 දී අප අතරින් මිය පරලොව යන්නේ යෙදුණා වූ ශාෂිනි පුංචි හේවා පුංචි දියණිය සමිත් පුංචි හේවා මහත්මයාගේ ඒ වගේම රේණුකා වඩුගේ මහත්මියගේ දියණිය ඒ වගේම මේ විනිදි පුංචි හේවා පුංචි දියණියගේ සහෝදරිය සහෝදරිය ශාෂිනි පුංචි හේවා ප්‍රමුඛ ඒ වගේම දයාසිරි වඩුගේ රේණුකා මහත්මියගේ සහෝදරිය අප අතරින් මිය පරලොව යන්න යෙදුණ මීට වසරයකට පමණ මත්තෙන් ඒ වගේම HB විමලසිරි රේණුකා මහත්මියගේ සහෝදරයා අප අතරින් වියෝයි වෙලා තියෙනවා ඒ වගේම වන්දුසේන පුංචිවා පියාණන් වහන්සේ ඒ වගේම විමලාවති පුංචිවා මෑණියන් වහන්සේ සමිත් මහත්මයාගේ දෙමව්පියන් ඒ වගේම සවුනේරිස් හාමි වඩුගේ පියාණන් වහන්සේ ඒ වගේම ප්‍රසීනා හාමි උබේරත්නී මෑණියන් වහන්සේ රේණුකා නෝනාගේ දෙමව්පියන් ඇතුළු නම් සඳහන් කරන්න යෙදුනේ හැමදෙනාමත් ඒ වගේම හතර වර්ගයේ සීලූම මියගේ ඥාති හිත මිත්‍රාදීන්ටත් මේ රැස්වුණා වූ අනන්ත අප්‍රමාණ කුසල සම්භාර ධර්මයේ හේතු කරගෙන විශේෂයෙන් මේ ශාසන පුංචි හේවා ප්‍රමුඛයේ නම් සඳහන් කරන්න යෙදුනේ හැමදෙනාටමත් ඒ පවුල්වල නිමියගේ හැමදෙනාටම මේ රැස්වුණා වූ අනන්ත අප්‍රමාණ කුසල සම්භාර ධර්මයේ හේතු කරගෙන ඔවුන් යම්කිසි ආකාරයක දුගතිසහගත උපතක සිටිනවා නම් වහවා සුගතියට පැමිණ නිවන් මාර්ගයට පැමිණ නිවන් මාර්ගය පූර්ණය කර ගැනීම සඳහාම මේ රැස්වුණා වූ අනන්ත අප්‍රමාණ කුසල සම්භාර ධර්මයේ හේතු වාසනා වේවා හේතු වාසනා වේවා හේතු වාසනා වේවා කියලා සත්කාරයක් දීලා ප්‍රාර්ථනා කරමු. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඒ වගේම මේ රැස්වුණා වූ අනන්ත අප්‍රමාණ කුසල සම්භාර ධර්මයේ හේතු කරගෙන අද දවසේදී මේ ධර්ම දානමය පුණ්‍ය කර්ම හා සම්බන්ධ වෙච්ච සමිත් මහත්මයා ඒ වගේම රේණුකා නෝන ඒ වගේම විනිදු දියණිය ඒ වගේම මේ සම්බන්ධ වෙච්ච සීලුම යාළු හිත මිත්‍රාදීන් ඇතුළේ හැම දෙනාටම ඒ වගේම සූම් තාක්ෂණ්‍ය ඔස්සේ සම්බන්ධ වෙච්ච හැම දෙනාටම ඒ වගේම මේ ධර්ම දානමය පුණ්‍ය කර්මයට විවිධාකාරයෙන් සම්බන්ධ වෙලා උදව්වක් උපකාරයක් කරපු හැම දෙනාටම ඔවුන්ගේ පවුල් උදවියටත් මේ රැස්වුණා වූ අනන්ත අප්‍රමාණ කුසල සම්භාර ධර්මයේ හේතු කරගෙන යම්කිසි ආකාරයක කර්මඵලයක් කර්ම දෝෂයක් කර්ම බාධාවක් අනුබන්ධන විනබන්ධන කොට වෙන කියනවා කිසියම් දෙයක් තිබේ නම් මේ සියල්ල දුරින් දුර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා නිරෝගී භාවයටපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම කරන කියන රැකරක්ෂා සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ඉෂ්ට සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම අධ්‍යාපන කටයුතු වල නියැලෙනා වූ දුවා දරුවන් ඇතුළේ හැම දිනාගේම අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ඉෂ්ට සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඉතින් අපි මේ කුසල ක්‍රියාවන් රාශියක් සිද්ධ කරන්නට යෙදුම් මේ මොහොතේදී අවසාන වශයෙන් ප්‍රාර්ථනාවක් තබමු මේ රැස්වුණා වූ අනන්ත අප්‍රමාණ කුසල සම්භාර ධර්මයේ හේතු කරගෙන අද දවසේදී මේ හා සම්බන්ධ වෙච්ච හැම දිනාටම ඔවුන්ගේ පවුල් දුරියටත් ඒ වගේම සියලු ලෝක සියලු වාසීන්ටම මේ රැස්වුණා වූ අනන්ත අප්‍රමාණ කුසල සම්භාර ධර්මයේ හේතු කරගෙන නිවන් මාර්ගයට පැමිණ නිවන් මාර්ගය පූර්ණ කර ගැනීම සඳහාම හේතු වාසනා වේවා හේතු වාසනා වේවා හේතු වාසනා වේවා කියන සත්කාරයක් දීලා ප්‍රාර්ථනා කරමු සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනං
අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිපාන සම්පatti හිමිනාතේ සමිච්ඡතු. හොඳයි, ඊට පස්සේ හැමදෙනාටම